ආනයනයේ සීමා කිරීම නිසා බරපතල ප්‍රශ්න ගොඩක් සිදු වෙලා තියෙනවා. දිනු වෙන්න ඔයගලට අපි ලෝන් එකක් දෙනවා. ඒකද ප්‍රශ්නෙට උත්තරේ. දේශීය ආර්ථිකය කියලා කිව්වට දේශීය නිෂ්පාදන තියෙනවා. දේශීය ආර්ථික කියලා නෑ. දැන් මේ වෙලාවේ අපි උගත් දෙයට කියන්නේ ලාභ හොයන්න එපා. පාලකයන් ඕන විදිහට වැඩ කරනවා මේ නිෂ්පාදකයා නිෂ්පාදකයෝ වැඩ කරලා හරියන්නේ නැහැ. තමුකර දාණ්ඩුව. ඔව් මේ තත්ත්වය ඊටම දරුණු සත්‍යයක්. කොච්චර අමාරුද බණ්ඩයක් එක්ස්පෝර්ට් කරන්න. අපි පුළුවන් තරම් මේගොල්ලන්ව උනන්දු කරනවා අපනයනය මාකට් එකට. රුපියල් 20ක් වැඩිපුර දෙනවා හැම ඩොලරයක්ම ගේන කෙනෙකුට. සුළු හා මධ්‍යම පරිමාණයේ ඉන්න ව්‍යවසායකයා උපරිමයටම බැට කාලා තියෙනවා. බැට කණේගෙත් සීමාවකුත් නැති වෙලා තියෙනවා. ණය ගෙවන එක අවුරුදු 3කටවත් නතර කරගන්න ඕනේ. ඒක තමයි මේ වෙලාවේ රජයට කරනවා නම් කරන්න තියෙන එකම විසඳුම. අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. අයිබෝවන්. අපි හැමෝම උපයනවා. ඒ වගේම අපි හැමෝටම වියදම් කරන්නත් සිද්ධ වෙනවා. තමන්ගේ ආදායමට සාපේක්ෂව අඩුවෙන් වියදම් කරන අයට ඉතුරු කරන්න ආයෝජනය කරන්න හැකියාව තියෙනකොට තමන්ගේ ආදායමට සාපේක්ෂව වැඩියෙන් වියදම් කරන අයට තමන්ගේ දෛනික අවශ්‍යතා පිරිමසා ගන්න නැත්නම් තමන්ගේ කාර්යයන් සඳහා ණය වෙන්නත් සිද්ධ වෙනවා. සමහර වෙලාවට ණය වෙන්නත් හැකියාවක් නැති අයට ඇති හැකි අය විසින් ආධාර සහනාධාර දෙන අවස්ථාවලුත් ඕන තරම් අපි දැකලා තියෙනවා. ඔය අපි හැමෝම දන්න, අපි හැමෝම අහලා තියෙන, අපි දකින අපේ තත්ත්වය. සමහර වෙලාවට ඔය අපි අත්දකින අත්විඳින තත්ත්වය රටේ තත්ත්වයම කියලත් සමහර පුද්ගලයන් කියනවා. මේ දවස්වල අපි ගත කරන්නේ වෙනදට වඩා බොහොම වෙනස් කාලවකවානුවක්. උපයන අයට ඇති වෙනකල් සල්ලි තිබ්බත් සමහර වෙලාවට තමන්ගේ දෛනික අවශ්‍යතා සඳහා අත්‍යවශ්‍යම දේවල් මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. ඒ දේවල් වලට සීමාවල් පැනවිලා තියෙනවා. ඒත් එක්කම සමහර වෙලාවට වෙළඳ පොලේ අපිට අවශ්‍යම දේවල් මිලදී ගන්න නැති තත්වයක් උදා වෙලා තියෙනවා. ඒත් එක්කම අපිට කනින් කොනින් ඇහෙනවා මේ රටේ ඩොලර් හිඟයක් තියෙනවා. මේක ව්‍යවසායකින්ට ඒ වගේම රටේ අනාගතයට දැඩි ලෙස බලපාන කරුණක් කියලා. මේ පිළිබඳව විද්වතුන් ඒ වගේම මේ දේශපාලකයන් බොහොමයක් කතා කරනවා අපිට ඇහෙනවා. සමහර වෙලාවට ඒ දේවල් ඇහෙද්දී ඔබට හිතෙන්න පුළුවන් අපි අපේ රැකියාවක් කරගෙන ජීවත් වෙන අය අපිට මේ රටේ ඇතිවන ඩොලර් හිඟය, විදේශ විනිමය අහිමි වී යාම, ආර්ථික ප්‍රතිපත්ති මේ වගේ දේවල් බලපානවද කියලාත්. ඒ වගේ ප්‍රශ්න මේ කාලවකවානුවේදී බොහෝ දෙනෙක් කතා කරනවා. ඒ නිසා අපි කල්පනා කරා මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයාගෙන යන්න අද කාලාත්‍රයේ කතා බහ තුලින්. බොහෝ දෙනෙක් මේ කාලවකවානුවේදී කියන කතාව තමයි මේ පවතින තත්ත්වෙත් එක්ක මේ රටේ ජීවත් වීම සුදුසු නැහැ කියන කතාව. ඔබටත් ඕන තරම් ඇහිලා ඇති. අපි කතා කරමු මේ අපි ගෙවමින් ඉන්න කාලවකවානුවේ ආර්ථිකයත් එක්ක අපි මුහුණ දෙමින් ඉන්න ප්‍රශ්න ගැටලු ගැන අපි පිළිතුරු හොයමු කාලාත්‍රයේ කතා බහ තුලින්. ඒ පිළිබඳව අද කාලාත්‍රයේ කතා බහ සඳහා අපි තෝරගත්ත මාතෘකාව හෙට රට සහ අපි. මේ ගැන කතා කරන්න අපි අද ආරාධනා කරා අපේ වැඩසටහනට විද්වත් දෙපළකට විද්වත් මණ්ඩලය ඇවිදලා අසුන්ගෙන ඉන්නවා. එහෙමනම් අඳුන ගමු අද වැඩසටහන ආරම්භ කරන්න කලින් කාලාත්‍රයේ කතා බහ සඳහා අද එක්කාසු වෙලා ඉන්න විද්වත් මණ්ඩලය. මුලින්ම අද අපේ වැඩසටහනට එක්කාසු වෙන්නේ වැඩසටහන සඳහා සුපුරුදු චරිතයක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අනුර කුමාරතුමන්ගේ මහත්මයා. ඒත් සමගම අද වැඩසටහන සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ සංගමේ සභාපති මහාචාර්ය රොහන්ද සිල්වා මහත්මයා. දෙදෙනාටම ආයුබෝවන්. උතුමන්ගේ මහත්මයා ඔබතුමාගෙන් කතාව ආරම්භ කරමු. මේ පවතින මේ කාලවකවානුවේ පවතින වාතාවරණයත් එක්ක බොහෝ දෙනෙක් අපේ රටේ ආර්ථිකය ගැන තමන්ගේ මත අදහස් දක්වනවා, විවේචන තියෙනවා. මේ පවතින මේ ආර්ථික තත්ත්වය ගැන ඔබ කොහොමද විග්‍රහ කරන්නේ? දුලාසි ආරම්භයේ දුලාසිත් අදහසක් ඉදිරිපත් කරා. රටේක ආර්ථිකයේ සම්බන්ධව රටේ ඉන්න හැම ජනතාවටම ඒක දැනෙනවා. ඉතින් දැනෙන අය ඒක කතා කරනවා. වැඩියෙන් දැනෙනකොට වැඩියෙන් කතා කරනවා. දැන් අද වෙනකොට මේක
මේ කොරෝනා වසංගතයත් එක්ක රට ආර්ථිකමය වශයෙන් ඉතාම අසීරු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඔබ එක එක නිර්ණායක කීපයකුත් කතා කරා. ඇත්තෙන්ම අපේ රටේ තිබ්බ මේක හැමෝම කියන කතාවක්. නමුත් ආරම්භයට මම එක කියන්නම්. වැරදි ආර්ථික දේශපාලනික කළමනාකරණයන් නිසා අපේ ආර්ථිකය දිගටම පිරිහුණා. කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක මෙය තවත් උග්‍ර වුණා. අවුරුදු 1.5කට අධික කාලයක් තිස්සේ. ඉතින් මේ නිසා අද රටේ නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා. ආර්ථිකය කියන එක සරලව ගත්තොත් ආර්ථිකයේ මනින්නේ රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ පාරිභෝජනය ඒ වගේම ප්‍රවාහනය කියන එකත් මේ සැලකිලිට ගන්නවා. එතකොට රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අඩු වෙනවා නම් රටේ ආර්ථිකයේ වර්ධනය අඩු වෙනවා කියලා කියනවා. එතකොට අපේ ආර්ථික වර්ධනය ගිය අවුරුද්දේ ඍණ 3.6 දක්වා අඩු වුණා. ඒක පේනවා 2021 අවුරුද්දෙත් අඩු වීගෙන යනවා කියන එක. එතකොට මේ සමග අද රට වසා දමන්න සිදු වුණා. ජාත්‍යන්තර වශයෙන් තිබ්බ සම්බන්ධතා අඩු වුණා. මේ නිසා අපි රටක් හැටියට බරපතල ප්‍රශ්න 3-4කට මුහුණ පාලා තියෙනවා. එක රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අඩු වුණා. රටකට ඕන රටක් පවත්වාගෙන යන්න රජයක් තියෙනවා. ආණ්ඩුවක් තියෙනවා. රජයට ආණ්ඩුවට කාර්යභාරයක් තියෙනවා රටේ ආර්ථිකයට දායක වෙන්න. ඒක රජයට ආණ්ඩුවේ කාර්යභාරය තමයි ආර්ථිකයට හොඳ ආර්ථිකයක් ඇති කරගන්න අවශ්‍ය වටපිටාව පරිසරය සකස් කිරීම, සමාජ සාධාරණය නීතිය පවත්වාගෙන යාම, පරිසරය වැඩි දියුණු කරගන්න උදව් කිරීම. අපි අර සමාජයේ පැත්තේ කෑල්ල පැත්තකට නීතිය පැත්තකින් තියලා පරිසරයත් පැත්තකින් තියලා ආර්ථිකයේ පමණක් අපි කතා කරනකොට ඔබ අපේ මාතෘකාවත් අද තියෙන්නේ හෙට රට අපි. අත් වශයෙන්ම මම කැමති මේක අද හෙට රට කියලා කතා කරන්න පුළුවන් නම් ඉස්සෙල්ලා අද ගැන අපි තේරුම් ගන්න ඕන. එතකොට අද රජයට ආණ්ඩුවට අර ආර්ථිකයට දායක වෙන්න තියෙන ඉඩකඩ අහිමි වෙලා තියෙනවා. රජයක් ආර්ථිකයකට දායක වෙන්නේ අයවැය ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රතිපත්ති හරහා. මේ සඳහා රජයට මුදල් ඕන. රජයේ ආදායම තියෙන්න ඕන. රජයේ ආදායම දිගටම 90 ගණන් වල ඉඳලා මේ පවතුන සියලු රජයන්ට රජයේ ආදායම පවත්වාගෙන යන්න බැරි වුණා. රටේ දළදේශීය නිෂ්පාදිතයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වටිනාකම වැඩි වෙනකොට ඒකට සාපේක්ෂව රජයේ ආදායම වැඩි කරගන්න බැරි වුණා. ඒක බරපතල ප්‍රශ්නයක්. ලෝකේ බොහෝ රටවල් වල දියුණු රටවල් වල ඒක රජයේ ආදායම බලන්නේ බොහෝ ආර්ථික නිර්ණායක බලන්නේ ඒ රටේ දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස. ඒතොර රජයේ ආදායම දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බොහෝ රටවල් 30%ක් 35 25 සමහරු 40 45ත් පවත්වාගෙන යනවා. නමුත් අපේ රටේ මේ 90 ගණන් වල 20 ගණන් වල තිබ්බ එක 23 විතර තිබ්බ එක දළදේශීය නිෂ්පාදිතයේ වැඩි වෙනකොට ඒකට සාපේක්ෂව රජයේ ආදායම අඩු කරගෙන ඇවිල්ලා 2019 12.6ට බස්සගෙන 2020 වෙනකොට මේක 9.2ට බැසුණා.
එතකොට රජයට දැන් මං හිතනවා 2021 මේක තවත් අඩු වුණා කියලා මේ කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක රජයේ ආදායම එකතු කර ගැනීම නොහැකියාවත් එක්ක. එතකොට රජයට තමන්ගේ කාර්යය කරන්න බෑ රටේ ආර්ථිකය සකස් කරන්න අවශ්‍ය ඒකට ඒ පරිසරය සකස් කරන්න අවශ්‍ය රජයට ආදායම නැහැ. එතකොට රජයට දේශීය වශයෙන් මිනිස්සුන්ට සහ රටේ ජනතාවට සහ රජයට ආර්ථික වශයෙන් හැසිරෙන්න දේශීය මුදල් ඕනේ. ඒ වගේම රටක් කිසිම රටක් ලෝකේ නැහැ ස්වාධීන රටවල්. දේශීය ආර්ථිකය කියලා කිව්වට මම නිතර කියනවා දේශීය නිෂ්පාදන තියෙනවා. දේශීය ආර්ථික කියලා නැහැ. ආර්ථිකයක් කිසිම විදිහක ස්වාධීන නැහැ. ආර්ථිකයක් සකස් වෙන්නේ ඒක ජාත්‍යන්තර වශයෙන් මේවා එකිනෙකට සම්බන්ධයි. එතකොට අපට අවශ්‍ය වෙනවා මේ විදේශත් එක්ක ගනුදෙනු කරන්න. ඒ විදේශත් එක්ක ගනුදෙනු කරන්න යනකොට අපට ඕන විදේශත් එක්ක ගනුදෙනු කරන්නේ ආර්ථිකමය කාර්යයන් කරන්නේ විදේශ මුදල් වලින්. දේශීය මුදල් වලින් කරන්න බෑ. දේශීය ආර්ථික කාර්යයන් දේශීය මුදල් වලින් පාවිච්චි කරනවා. ඒවා විදේශ මුදල් වලින් කරනවා. එතකොට ලංකාවේ විදේශ මුදල් වල බරපතල හිඟයක් ඇති වෙලා තියෙනවා. මේ විදේශ මුදල් වල බරපතල හිඟයක් ඇතිවීම නිසා අද අපට සිදු වෙලා තියෙනවා ලංකාවේ ආර්ථිකයේ නිෂ්පාදනයේ අඩුවීම නිසා දිගටම අපේ නිෂ්පාදනය අපි බලාපොරොත්තු වුණු තරම් වැඩි වුණේ නැහැ. ඒ නිසා අපේ බොහෝ දේවල් අපිට ආනයනය මත කරන්න සිදු වුණා. එතකොට කොවිඩ් වසංගතයත් එක්ක අපේ නිෂ්පාදන අඩු වුණා. එතකොට අපේ බොහෝ දේවල් අපි ආනයනය කරලා තමයි අපි ආර්ථිකය පවත්වාගෙන ගියේ. එතකොට විදේශ විනිමය අහිමුණෙන් පස්සේ ආනයනය කරන්නත් බැරි වුණා. එතකොට ආනයනය සීමා කරලා තියෙනවා. දේශීය නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා. රජයේ ආදායම අඩු වෙලා තියෙනවා. එතකොට රජය බරපතල අපහසුතාවයට පත් වෙලා තියෙනවා. රජයේ ආදායමෙන් රජය කරන වියදමින් 60%කට අධික ප්‍රමාණයක් රජයට එක්ක මුදල් අච්චු ගහලා එක්ක ණය අරගෙන වියදම් කරන්න සිදු වෙලා තියෙනවා. ඒ නිසා අපි රටක් හැටියට සරලව ගත්තොත් මගේ මුල් වටේ අවසන් කරන්න අපි අපේ නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා රටේ. විදේශ විනිමය අහිමි වෙලා තියෙනවා. මේ නිසා ආනයන සීමා වෙලා තියෙනවා. රජයට ආදායම නැති නිසා රජයේ විශාල වශයෙන් ණය අරගෙන තියෙනවා. ණය ගන්න පිටරට වලින් ණය ගන්න විදිහක් නැති නිසා අපි මුදල් අච්චු ගහලා තියෙනවා. ඒ තියෙන මුදල් වලට අමතරව මුදල් අච්චු ගහලා වෙළඳ පොළට එනකොට මුදලේ වටිනාකම නැති වෙනවා. බඩු මිල වැඩි වෙනවා. ආනයන සීමා කිරීම නිසා සමහර භාණ්ඩවල විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සමහර ප්‍රතිපත්ති නිසා බොහෝ ආදායම් වැඩි අයට ආදායම් උපයන්න අවස්ථාව වැඩි වෙලා තියෙනවා. නැති අය තවත් නැති වෙන තැනට කටයුතු සිදු වෙලා තියෙනවා. එතකොට මේ තමයි අද තත්ත්වය. එතකොට මේ අද තත්ත්වය ඇති වෙන්න හේතුව මොකද්ද? අද තත්ත්වයෙන් මිදෙන්නේ කොහොමද? කොහොමද අපි විදේශ විනිමය වැඩි කරගන්නේ? කොහොමද රජයේ ආදායම වැඩි කරගන්නේ? කොහොමද අපේ රටේ නිෂ්පාදනය වැඩි කරගන්නේ? හෙට දවස සඳහා ආර්ථිකමය වශයෙන් අපි සූදානම් වෙන්නේ කොහොමද කියන එක අපි පියවරෙන් පියවර කතා කරමු. පවතින තත්ත්වයේ අපි පීඩාවෙන් පීඩාවට පත් වෙලා ඉන්න මිනිසුන් කියලා කිව්වට වරදක් නෑ. බොහෝ වෙලාවට මේ රටේ සිද්ධ වෙන මේ ආර්ථික වෙනස්කම් ඒත් එක්කම කොරෝනාත් එක්ක අපේ කර්මාන්තකරුවන්ට ව්‍යවසායකින්ට සිද්ධ වෙලා තියෙන බොහෝමයක් දේවල් දැන් කේවල ව්‍යවසායකින්ගෙන් එහාට ගිහිල්ලා මුළු රටටම දැනෙන තත්වයකට පත් වෙලා තිනවා. අපි සූදානම් වෙන්නේ ඒ ගැන කතා කරන්න. රෝහන් මහත්මයා මේ පවතින තත්වය කර්මාන්තකරුවන්ට ව්‍යවසායකින්ට කොහොමද දැනෙන්නේ? නිරුෂි අත්‍යම කියනවා නම් මේ තත්වය ඊටම දරුණු තත්වයක්. මහාචාර්යතුමා කිව්වා වගේ අපි මුණ පාලා තියෙන්නේ අන්තිම දරුණු තත්වයක්. සුළු හා මධ්‍යම කර්මාන්තකරුවන් කියන්නේ මේ ඕන රටක ඒගොල්ලන්ගේ කොඳුනා රටිය. එතකොට අපි දුර්වල වුණොත් එතන
ආර්ථිකයට ලොකු බලපෑමක් තියෙනවා. ඒ දුරවලට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි දැන් මම නියෝජනය කරන්නේ සුළු හා මධ්‍යම කර්මාන්ත කරුවන්ගේ සංගමය. ඒකේ සභාපති හැටියට අපිට තියෙන ලොකු බාහිර දූර කටයුත්තක් කරන්න. ඒ තමයි අපේ වැටෙන ව්‍යවසායකයන් නගා සිටුවීම. ඒකට අපි ඒගොල්ලන්ව නගා සිටවන්න ඒගොල්ලන්ට ආය උද්‍යෝගමත් කරන්න අපි ළඟ වැඩපිළිවෙලක් දැන් අපි ලෑස්ති කරගෙන යනවා. ඒ කරගෙන යන වැඩපිළිවෙලට ඉස්සෙල්ලා මම නිලිෂ්ට කියන්න ඕනේ හැම පැත්තෙම බැලුවොත් බැට කාලා තියෙන්නේ සුළු හා මධ්‍යම කර්මාන්ත කරුවා කියන එක. රටේ මිනිසුන්ට ඒ ප්‍රශ්නේ නැහැ කියනව නෙමෙයි. නමුත් කල්පනා කරලා බලන්න සුළු හා මධ්‍යම කර්මාන්ත කරුවන් විසින් මේ රටේ දලදේශීය නිෂ්පාදනයට අපි දායක වෙනවා 60%ත් 70%ත් අතර. එතකොට මේ රට ඇතුලේ ඉන්න සේවක සංඛ්‍යාවෙන් 45%ත් 50ත් අතර ආයෝජනය වෙලා තියෙන්නේ සුළු හා මධ්‍යම කර්මාන්ත කරුවන්ගේ සංසදය ඇතුලේ. එතකොට කල්පනා කරලා බලන්න ඒ කෙනෙක් වැටිච්චාම අපි කොහෙද යන්නේ? මේකට කරන්න උපාය මාර්ග කීපයක් අපි අපේ සංගමය ඇතුලේ කතා වෙලා දැන් අපි පටන් අරගෙන යනවා ලොකු ප්‍රෝග්‍රෑම් එකක්. ඉස්සලාම මේගොල්ලෝ නගා හිටවන්න ඕනේ කොහොමද? දැන් මහාචාර්යතුමා කියපු දේවල් එක්ක බලපුවම එතුමා දීපු විස්තරය බොහොම තීරණාත්මක විදිහට එතුමා දුන්නා අපිට විස්තරය. ඒක අපි නොදන්නව නෙමෙයි. නමුත් ඉතින් ඔබට අපි කොහොමද යන්නේ? ඉස්සලාම වෙලා තින්නේ මිනිස්සුන්ගේ මනස අපි හදන්න ඕනේ. විශේෂයෙන් සුළු හා මධ්‍යම කර්මාන්ත කරුවා. අපි කොහොමද මේක කරන්නේ? නිකන් හිතන්න රජය ඇවිල්ලා කියන්න පුළුවන්. කවුරු හරි අපේ ඉන්න රජය ඇවිල්ලා කියන්න පුළුවන් රයිට් ඕකේ අපි ඕගලන් දිනු වෙන්න ඕගලන්ට අපි ලෝන් එකක් දෙනවා. ණයක් දෙනවා. ඒකද ප්‍රශ්නෙට උත්තරේ. තවත් අර මිනිස්සු අපි ඇදලා දානවා තව වලකට. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? ඒගොල්ලෝ නගා සිටවන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ හිතන්න මෙහෙම. දැන් ලුෂිට අද කණ්ඩ නැහැ. ඔයාට මම මාළුවෙක් ගෙනත් දෙනවා. ඔයා මාළුව වේලා හරි, බැදලා හරි, තම්බලා හරි ඔයා කනවා. හෙටත් ඔයා බලන් ඉන්නවා මං ගෙනත් දෙන්න කලින්. නිකන් හිතන්න අපි ඒකට අපි ඔයාට මෙවලමක් දෙනවා. ඒ කියන්නේ බිලිපිත්තක්. මාළුවෙක් අල්ලගෙන ඔයා කන්න. එතකොට මොකද වෙන්නේ? අපිට කිසි බරක් වෙන්නේ නැහැ. ඔයා ඔයාගේ එදිනදා වේල හොයාගන්න. මේ ක්‍රමය තමයි අපි විසින් කළ යුත්තේ. මොකද මම දන්නවා හුඟක් දුරට සුළු හා මධ්‍යම කර්මාන්ත කරුවන් බලාගෙන හිටියා. රජය මොනවද කරන්නේ කියලා. අපෙන් අහපු අවස්ථාවල් තියෙනවා. ඒලට අපි හුඟක් වෙලාවට කිව්වා ඕගොල්ලෝ පුළුවන් තරම් ධනාත්මකව හිතන්න. රජයෙන් දෙන දේ ගැන බලාගෙන ඉන්න එපා. අපිට යන්න පුළුවන් මාර්ග වලට යන්න. දැන් මේ වෙනකොට අපේ සමහර කර්මාන්ත කරුවන් මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. ඒ ගැන අපි හරි ආඩම්බරයි. 100%ක් නෙමෙයි 30ක් 40ක් අතර ප්‍රමාණයක් ඒගොල්ලෝ හිතනවා. දැන් මේ වෙලාවේ මොකද්ද කරන්න ඕනේ? අපනයන කිරීම ආනයන කිරීම නැවතුවා. එතකොට ඒ බහන්න අපි කොහොමද මෙහි නිෂ්පාදනය කරන්නේ? ඒක එක පැත්තක්. හැබැයි මේ ඔය මොනවා කිව්වත් ඒ කර්මාන්ත කරුවාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමුන්ගේ මුදල් ප්‍රවාහය. අපි ඉංග්‍රීසි කියොත් cash flow. එතකොට මුදල් ප්‍රවාහය අතට එන්නේ නැත්නම් ඒ මිනිස්සයා එතන හිර වෙනවා. එතනදී තමයි අපි මහාචාර්යතුමාත් එක්ක අපි සම්බන්ධ වෙන්න ඕනේ. මහාචාර්යතුමා ඒකට විසඳුම් හොයනව නෙමෙයි. මහාචාර්යතුමා කියන දේ අපි හැමෝටම දීලා මොකද්ද අපි මේකට කරන්න ඕනේ විසඳුම කියලා. දැන් අපි සුළු හා මධ්‍යම කර්මාන්ත කරුවන්ගේ සංගමේ අපි කතා කරලා අපි පටන් ගන්න තියෙනවා මේ ඒගොල්ලන්ව දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක්. ඒක මේ ලබන 25 වෙනිදා අපි ලොන්ච් කරනවා. ඒක මම මහාචාර්යතුමාට ආරාධනා කරනවා. ඉතින් ඒකෙන් අපි කරන්න යන්නේ මේගොල්ලන්ට අපි දෙන්න යනවා. දැන් මෙහෙම හිතන්න ලුෂි. මම අද උදේ මහාචාර්යතුමාත් එක්ක කතා කරත් මේ සම්බන්ධයෙන්. අපි ලේත් මැෂින් එකක වැඩ කරන්න බොහොම දක්ෂ කෙනෙක් ඉන්නවා. එයා ඇවිල්ලා මැෂින් 4-5 අරගෙන 4-5 දෙනෙක් දාලා එයා පටන් ගන්නවා ව්‍යාපාරයක්. නමුත් එයාගේ ව්‍යාපාරය ඉතින් ඔබට ගෙනියන්න එයා දන්නේ එයාගේ දක්ෂකම මේක ඔපරේට් කරන්න තියෙන එක විතරයි. නමුත් අපි කොහොමද අපේ මුදල් කළමනාකරණය කරන්නේ? අපි කොහොමද අපේ resources ඒ කියන්නේ අපේ තියෙන මේ resource manage කරගන්නේ?
මිනිසුන් පාලනය කරගන්න. ඉතින් ඒ හැම දෙයක්ම අන්තර්ගත වෙන විදිහට අපි සුළු හා මධ්‍යම කර්මාන්තකරුවන්ට ඒ පොඩි දැනුමක් දෙනවා. නමුත් ඒක යුනිවර්සිටි ලෙවල් එකට නෙමෙයි. ඒක තමුන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් මට්ටමට. රෝහන් මහත්මයා මේ ගත වෙන කාලවකවානුවේ බොහෝ දෙනෙකුට මේ උපයන්න බොහොම අපහසුකම් තියෙනවානේ. බොහෝ දෙනෙක් තමන්ගේ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම වහලා දාලා තියෙන්නේ. මේ කාලවකවානුවේදී කර්මාන්තකරුවන්, එතකොට ව්‍යවසායකින්, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මේ අය කොහොමද තමන්ගේ සේවකීන්ගේ හිඟවැටුප් ගෙවා ගන්නේ? තමන්ගේ මේ ව්‍යාපාරවලට අවශ්‍ය අත්‍යවශ්‍ය කාරණා සඳහා මුදල් සපය ගන්න, මේ වගේ ගැටලු වලට කොහොමද විසඳුම් හොයාගන්නේ? ඉතින් එතනදී හුඟක්ම අපි බලන්න ඕනේ දේ තමයි ඇත්තම කියනවා නම් ඒගොල්ලෝ පත්තලා තියෙන තත්ත්වය හරිම කනගාටුදායකයි. මිනිස්සුන්ට පඩි ගවන්න එක තමයි පළවෙනි දේ. තමුන්ගේ ලොකුම ධනය තමයි තමුන් ළඟ වැඩ කරන සේවකයෝ. ඒගොල්ලෝ ස්කිල් වෙන්න පුළුවන්, අන්ස්කිල් වෙන්න පුළුවන්, කොහොම වුණත් ඒගොල්ලන් තමයි තමුන්ගේ ලොකුම දායාදය, ඇසට් එක. එතකොට ඒක රැකගන්න සැහෙන අමාරුයි. දැන් මම දන්න සමහර කර්මාන්තකරුවෝ ඉන්නවා ඒගොල්ලන්ගේ සේවකයත් එක්ක කතා කරලා කියලා දෙනවා අපිට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා අපි ඔක්කොම එකහුව වෙලා මේ ගමන එකහුව වෙලා ගමන යන මම හිතන විදිහට අර කිව්වේ 40ක් විතර ඉන්නවා කියලා ඒ 40 ඔය මට්ටමින් උඩට පැන්නා ඒගොල්ලෝ කොහොම හරි ඒක කරගෙන යනවා මේ රට ඇතුලේ ව්‍යාපාර නැතුව නෙමෙයි ඇතුලේ ව්‍යාපාර තියෙනවා දැන් මගේ ව්‍යාපාරය ඇවිල්ලා මම ඉන්ටීරියර්ස් ඇන්ඩ් ෆර්නිචර් මට ඇති වෙන්න වැඩ තියෙනවා ඒ කොහොමද අර රට ඇතුලේ යමක් යනවා හැබැයි මෙතුමා කිව්වා වගේ එක වෙලාවක් එනවා මිනිසුන්ට සල්ලි නැති වෙන අවස්ථාව. ඒ වෙලාවේදී ඒගොල්ලෝ ඒව ගැන හිතන්නේ නැහැ. මොකද මේ වෙලාවේ තමුන්ගේ ආහාර, තමුන්ගේ හිසට නිවහනක්, ඇඳුම් ඇති දැනට ඒක නිසා ඇඳුම් අවශ්‍ය වෙන්නේ නැහැ වෙන්න කියන්න පුළුවන්. ඒ වගේම තමුන්ට ආරක්ෂාව. ඒක තමයි අපි හුඟක් රජයත් එක්ක කතා කරනකොට අපි කියන්නේ පුළුවන් තරම් ඒ පැත්ත ගැන බලන්න ඕගොල්ලෝ. අපි කොහොම හරි මේගොල්ලන්ගේ මනස හදලා, ඔළුව හදලා ඒගොල්ලන්ව ට්‍රැක් එකට දාන්න. හැබැයි මේක කරනකොට නිලුසි ලේසි පාසු කාර්යයක් නෙමෙයි. හුඟක් දෙන්නකින් අපිට එන්නේ ඍණාත්මක අදහස්. මෙහෙම වුණොත් මොකද වෙන්නේ? මෙහෙම වුණොත් මොකද වෙන්නේ? අපි ඒවට මුහුණ දෙන්න ඕනේ. ඉතින් ඔබතුමිය කිව්වා වගේ මෙතන තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා මිනිසුන්ට සල්ලි නැහැ. එතකොට තියෙන සල්ලි වලින් පුළුවන් තරම් පරිස්සමෙන් ඒ සල්ලි ටික පරිහරණය කරගෙන අර ඉස්සර වගේ හැම දෙයකම වීදම් කරන්නේ නැතු තමුන් වීදම් කරන්න හිතනකොට ඒක 10 පාරක් හිතලා ඒක තමුන්ට සාර්ථක වෙන දෙයක්ද කියලා හිතලා ඉස්සරහට යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. දැන් මේ අවස්ථාව අපි අවස්ථාවක් කරගත්තා. ඒගොල්ලන්ව දැනුවත් කරන්න. මොකද ඒගොල්ලෝ මේ දවස්වල ටිකක් නිදහසේ ගෙවල් වලටලා ඉන්නේ. එතකොට අපි මොකද කරන්නේ? අපි ඒගොල්ලන්ට මේ දැනුවත් වීමේ වැඩසටහන් පටන් ගන්න තියෙනවා. අපි මුලින්ම පටන් ගත්තා වෙබිනාර්ස්. ඒ වෙබිනාර්ස් වලින් අපි කිව්වේ මේ දේවල් වෙනවා කියලා. නමුත් වෙබිනාර්ස් අපි පටන් ගත්තට පස්සේ හුඟක් දෙනෙක් අපෙන් පස්සේ පටන් ගත්තා ඔය සම්බන්ධයෙන්. ඊට පස්සේ අපි වෙබිනාර්ස් එක නැවතුවා. නවත්තලා දැන් අපි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් Zoom එකේ තමයි කරන්නේ. ඒ කියන්නේ අපිට ඒගොල්ලොත් එක්ක මේ වගේ සම්බන්ධ වෙන්න බෑ. ඉතින් ඒකට ඇත්තම කියනවා සෑහෙන දෙනෙක්ගේ ලොකු කැමැත්තක් තියෙනවා. ඉතින් ඒකෙන් අපි දකින්නේ මේ ඒගොල්ලන්ට ව්‍යවසායකයන්ට ඕනේ යමක් ඉගෙන ගන්න. ඒ වගේම තව දෙයක් තමයි ඒගොල්ලන්ට අපි කොයි විදිහටද උදව් කරන්න පුළුවන්. ඉතින් ඒ ටෙක්නොලොජි එක නැත්නම් ඒ දක්ෂකම් ඒගොල්ලන්ට සැපෙවොත් ඒගොල්ලන් දුරක් යයි. හැබැයි මම කියන තරම් මේක ලේසි පාසු කාර්යයක් නෙමෙයි. මොකද ඒගොල්ලන්ට පළවෙනි දේ තමයි ඒගොල්ලන්ගේ ඔළුවේ පිටිපස්සේ වැඩ කරන දේ තමයි ආර්ථිකය. මගේ අතේ සල්ලි තියෙනවද? මෙතනින් එහාට යන්නේ කොහොමද? ඒ විතර නෙමෙයි. දැන් සමහර කර්මාන්තකරුවන් තියෙනවා ඔබතුමී ගන්න මේ කොෆි ටේබල් එක ගන්න. මේ කොෆි ටේබල් එක පිටරටින් ගෙනාපු එක. දැන් මේක හදන්න අපේ ලංකාවේ මිනිස්සු පටන් ගන්න තියෙනවා. එතකොට බලන්න මේකේ මේ තියෙන මේ යකඩ රාමුව, GI රාමුව සහ ටෙම්පර්ඩ් ග්ලාස් එක. ටෙම්පර්ඩ් ග්ලාස් එක ලංකාවේ නැහැ පිටින් ගෙන්නන්න ඕනේ. මේකේ ෆ්‍රේම් එක හදාගෙන ග්ලාස් එක යන කලින් බලන් ඉන්න. ඉතින් එතකොට ඒතර සාර්ථකත්වයක් නැහැ. ඒක අපි බලන්න ඕනේ අපිට 100%ක්ම මෙහෙන් දෙන්න පුළුවන් මොනවද? අන්න ඒකත් එක වැඩ කරන්න. ඉතින් ඒ මට්ටමේ ගියොත් අනිත් දේ තමයි අපි පුළුවන් තරම් මේගොල්ලන්ව උනන්දු කරනවා අපනයන මාකට් එකට. පුළුවන් තරම් එක්ස්පෝර්ට් මාකට් එකට. හුඟක් අයිටම්ස් තියෙනවා කරන්න. එක්ස්පෝර්ට් මාකට් එක දෙට දිරගන්න පොහම අඩුතරමින් මේ තියෙන තත්ත්වයෙන් අපිට ඩොලර් ටික එක්කහුව වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ළඟ වැඩ කරන අයට රස්සාව දෙන්න පුළුවන්. ඊළඟට ඒගොල්ලන්ගේ ආර්ථිකය පොඩ්ඩක් හරි ඉහළ යනවා. දැන් මේ වෙලාවේ අපි හුඟක් දෙයට කියන්නේ ලාභ හොයන්න එපා. බ්‍රේක් ඉවන් යන්න.
ලාභත් නැහැ පාඩුත් නැහැ. ඉතින් මේ මට්ටමට යන්න කියලා කියන්නේ. හොඳයි. පසුගිය කාලවකවානුව තුළ අපේ රටේ මේ සියලු දෙනා මහපු ඊටාම ආందోලනාත්මක ප්‍රවෘත්තිය මොකක්ද කියලා මම ඔබෙන් අහුවොත් ඔබ හිතුවා හරි. මේ රටේ ආනයන සීමා කිරීම සම්බන්ධව හැමෝම කතා වුණා. ඒ වගේම ආනයන සීමා කිරීමත් එක්ක ඇතිවන ගැටලු පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරා, මාධ්‍යවල ලිව්වා. ඒ වගේම සමාජ මාධ්‍යවල විශේෂයෙන් බොහෝ දෙනෙක් Tamanගේ අදහස් මත දක්වලා තිබ්බා. මහාචාර්යතුමා, ආනයන සීමා කිරීම කොහොමද මේ රටක ආර්ථිකයට බලපාන්නේ අපි වගේ රටක? හරි. මට පොඩ්ඩක් දෙන්න අර කලින් මං කියපු එකයි මෙතුමා ඉතාම හොඳට පැහැදිලි කරා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සම්බන්ධව. මම කිව්වා රටේ නිෂ්පාදනය බාණ්ඩා සේවා නිෂ්පාදනය අඩු වෙලා කියලා. කවුද රටේ බාණ්ඩා සේවා නිෂ්පාදනය කරන්නේ? ඔබට මට මේ මහාචාර්යතුමාට අපි කාටත් අවශ්‍ය බාණ්ඩා සේවා නිෂ්පාදනය කරන්නේ මේ රටේ ව්‍යවසායකයෝ. නිෂ්පාදකයෝ, ව්‍යාපාරිකයෝ. රජය බොහෝම ටිකක් සේවා කරනවා. ඉතුරු ඔක්කොම කරන්නේ මේ රටේ ඉන්න පෞද්ගලික මට්ටමින් ක්‍රියාත්මක වන ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ, නිෂ්පාදකයෝ, කර්මාන්තකරුවෝ. මේ අය රකින්න එක තමයි රටක අංක 1. අංක 1. අපි රජයේ සේවකයෝ, විශ්වවිද්‍යාලාචාර්ය මහාචාර්යවරු, වෙනත් වෘත්තිකයෝ, දේශපාලඥයෝ මේ සියලු අය ඉන්න මොකටද? ඒ අයට සහයෝගය ලබා දෙන්න. ඒකට අවශ්‍ය පරිසරය සකස් කිරීම. ඒ අය තමයි රටේ සේවා නීතියට දායක වෙන්නේ. ඒ අය තමයි රටේ බාණ්ඩා සේවා නිෂ්පාදනයට දායක වෙන්නේ. ඒ අය තමයි අංක 1. ලෝකේ රටවල් එහෙම තමයි හඳුනගෙන තියෙන්නේ. ලෝකේ බොහෝ රටවල් කියන්නේ මෙතුමා කිව්වා වගේ ඒ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවෝ ඒ රටේ කොඳුනාරටිය. ඒ රටේ හાર્ට් එක හැටියට තමයි ඒ රටවල් හඳුන්වන්නේ. එංගලන්තේ අපි එම්බසියට යනකොට තැන් තැන් වලට යනකොට ගහලා තියෙනවා. entrepreneurs are great. ඒ රටේ entrepreneursලාගේ ෆොටෝ දාලා entrepreneurs are great. business is great. එහෙම තමයි ඒ පළවෙනි තැන තමයි එතෙන්ට දෙන්න ඕනේ. එතකොට රටේ පළවෙනි තැන දෙන්න ඕනේ. දැන් රජයට බදු ආදායම් ප්‍රශ්නයක් තියෙනවා. රටේ පළවෙනි තැන දෙන්න ඕනේ බාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන සේවා නිවෘත්ති ඇති කරන පුජ්‍යලයෝ තමයි ශ්‍රේෂ්ඨ පුජ්‍යලයෝ මේ රටේ ඉන්න. රජයට වැඩියෙන් බදු ගෙවන පුජ්‍යලයෝ තමයි ශ්‍රේෂ්ඨ පුජ්‍යලයෝ. ඊළඟට රටේ තියෙනවා විනිමය ප්‍රශ්නයක්, විදේශ විනිමය ප්‍රශ්නයක්. කවුද විදේශ විනිමය ගේන්නේ? කවුද ගේන්නේ? ඒ ගේන්නේ රජයේද? නෑ, රජයට කවුරු හරි ආධාර දුන්නොත් ණය ගත්තොත් අපි ණය ගුලිය රජය හිර කරලා තියෙනවා මිසක්කල් රජය විදේශ විනිමය උපයලා නැහැ. බොහෝම ටිකක් ඔය වරාය සේවා, ඔය රක්ෂණ සේවා පොඩි දේවල් වලින් විදේශ විනිමය උපයනවා. විදේශ විනිමය උපයන්නේ පෞද්ගලික අංශයේ විසින්. විදේශ විනිමය උපයන අය දිරිදීම් කරන්න ඕන. රටකට ඉලක්ක තියෙන්න ඕන. දැන් විදේශ විනිමය ප්‍රශ්නයක් තියෙනවා නම් විදේශ විනිමය යුද්ධ කාලේ රණවිරුවට අපි පළවෙනි තැන දුන්නා. බැංකුවකට ගියත්, බස් එකක ගියත් පළවෙනි තැන දුන්නා. මේ වෙලාවේ මොකද කරන්න ඕන? මේ වෙලාවේ විදේශ විනිමය හිඟයක් තියෙනවා. අංක 1 දෙන්න ඕන විදේශ විනිමය මේ රටට ගේන අයට පළවෙනි තැන දෙන්න ඕන. විදේශ විනිමය ගේන අයට. ඒ අයගේ දරුවෝ තමයි කවුද විදේශ විනිමය ගේන්න යන්නේ? මේ රටේ ඔය ඒජන්සි කාර්යය කරහා ඒජන්සි කාර්යය කියන එක වචනේ වරද්දන්න එපා. අපි සමාජයේ භාවිතා කරන එකක් ඒක. මොකද එතන ඒ වැරදි ආකල්පයක් තියෙනවා. ඒජන්සියක් කරහා. එහෙම නැත්නම් හොරෙන් බෝට්ටුවක ගිහිල්ලා කාට හරි ඒජන්සි ඔය කියන්නේ වැඩි මුදලක් ගෙවලා ඉඩම් උකස් තියලා දරුවෝ මෙහෙ තියලා මිඩ්ල් ඊස්ට් ගිහිල්ලා ඉතාලියට බෝට්ටු වල හොරෙන් ගිහිල්ලා ජපානයට බොහොම අමාරුවෙන් ජපානයට ගිහිල්ලා මේ මුදල් එවන මිනිස්සුන්ට තමයි මේ රටේ විදේශ විනිමය ලැබෙන්නේ. වැඩියෙන්ම ලැබෙන්නේ. රජයේ විදේශ විනිමය අපට ඕන විදේශ විනිමය ඩොලර් බිලියන 30ක්වත් අඩුම ගානේ තියෙනවා නම් අපට යම් ප්‍රමාණයකට මේ රට ගෙනියන්න පුළුවන්. 2019 ඩොලර් බිලියන 26ක් දොගොත් තිබ්බා.
2020 මේක 20ට බැස්සා. බිලියන 20ට බැස්සා ඩොලර් බිලියන. ඩොලර් බිලියන අවුරුද්දෙන් අවුරුද්ද ඩොලර් බිලියනයේ ටාගට්ස් තියලා මේ ගාන හොයන්න රජය මොකද්ද කරලා තියෙන්නේ? රජය මොකද්ද කරලා තියෙන්නේ? කවුද මේ රටේ අපට ප්‍රධාන විදේශ විනිමය ලැබෙන මාර්ග තමයි මම කලින් කියපු විදිහට ඩොලර් බිලියන 7ක් විතර වැඩියෙන්ම ලැබෙන්නේ විදේශයට රැකියා කරන අය එවන එක. ඒක මේ මයිග්‍රේට් කරන අය එවන එක නෙමෙයි මේ. ඒ අය තියෙනේවත් අරගෙන යන්නේ බොහෝ වෙලාවට. මේ රැකියාව වලට යන මිඩල් ඊස්ට් යන ඉතාලිය යන ජපාන යන කොරියාව යන මේ අය තමයි මේ මුදල් අපට එවන්නේ. එතකොට අපට ගාර්මන්ට් ඉන්ඩස්ට්‍රි එකෙන් අපට ලැබෙන කවුද කරන්නේ? ඒකන් සම්පූර්ණ පෞද්ගලික අංශය. ඊළඟට අපි භාණ්ඩ අපනයනය කරලා ඩොලර් බිලියන 11ක් 10ක් 11ක් 12ක් හොයනවා. කවුද කරන්නේ? කවුද භාණ්ඩ අපනයනය කරන්නේ? මේ රටේ නිෂ්පාදක පෞද්ගලික අංශය. තේරෙනද? එතකොට අපි රජයක ඉලක්ක තියෙන්න ඕන මේ විදේශ විනිමය එකතු කරන්න. අවුරුද්දෙන් අවුරුද්ද එකතු කරන්න. එහෙම නැතුව මේ නිකන් ඉඳලා විදේශ විනිමය නෑ. රජයට ඉලක්ක තියනවද? විදේශ විනිමය වැඩි කරන්න, නිෂ්පාදනය වැඩි කරන්න. එහෙම නැතුව නිකන් මේ මම හැම වෙලාවෙම මට සමහරු කියනවා චෝදනා කරනවා. චෝදනා නෙමෙයි මේවා. අපි පන්සල් වලට ගිහි ව්‍යාපාරිකයෙක් මුදල් අරන් රට පුරා පන්සල් වලට සල්ලි බෙද ගියාට. එහෙම නැතුව මේ අපි ජංගම සේවා කියලා ගම සංගම පිළිසඳර කියලා ගිහිල්ලා එක ඒවා කරාට අපි බෝක්කු පාලම් 10000යි මාර්ග කිලෝමීටර් ලක්ෂයයි කියලා ඒ ප්‍රොජෙක්ට් කරාට ඒවා කරන්න ඕනේ. ඒ හැම එකම තියෙන්න ඕනේ. දැන් ගම සමග පිළිසඳරට යනවා නම් ගිහිල්ලා කියන්න ඕනේ ඒ ගමේ ගම්බිරිස් ඔබලා මෙච්චර ගම්බිරිස් නිෂ්පාදනය කරනවා. මෙච්චර මේ හාල් නිෂ්පාදනය කරනවා. ලබන වසරේ අපේ ටාගට් එකක් තියෙනවා. සුළු භෝග අපනයන ගම්බිරිස් මෙච්චරක් දැනට නිෂ්පාදනය කරනවා. මේක වැඩි කරන්න ඔබට මොනවද ඕනේ? කොහොමද වැඩි කරන්නේ? අන්න ඒ පිළිසඳර කරන්න ඕනේ. ඒකට අවශ්‍ය සහයෝගය දෙන්න ඕනේ. ඒක තමයි රජයේ ආණ්ඩුවේ කාර්යභාරය. එහෙම නැතුව දැන් ඩොලර් නෑ විදේශ විනිමය නෑ කියන හරියන්නේ නෑ. අපට තියෙන්න ඕන වැඩපිළිවෙලක් ඉදිරි අවුරුදු 2-3වත් ඩොලර් බිලියන 30ක් හොයාගන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. අපි සංචාරක කර්මාන්තේ නැති වුණා කියලා අනේ මේ අඬල වැඩක් නෑ. සංචාරක කර්මාන්තය අපි දියුණු කරන්න ඕනේ. රටක් දියුණු නොකර සංචාරක කර්මාන්තය දියුණු කරන්න බෑ. රට දියුණු වෙනකොට සංචාරක කර්මාන්තය දියුණු වෙනවා. සංචාරක කර්මාන්තයේ ඒක රට ප්‍රශ්න එනකොට සංචාරක කර්මාන්ත නැති වෙනවා. දැන් පහුගිය කාලේ කොච්චර ප්‍රශ්න තිබ්බත් 2020 අවුරුද්දේ විදේශ විනිමය පිටරට වැඩ කරන එන අයගේ වැඩි වුණා. තාක්ෂණ සේවාවල ආදායම වැඩි වුණා. අපට සේවාවලදී සංචාරක සේවාව විතරක් කරලා හරියන්නේ තව විවිධ තාක්ෂණ සේවා, මූල්‍ය සේවා, විවිධ රක්ෂණ සේවා, විවිධ සේවා තියෙනවා. මේවා ප්‍රවාහන සේවා ඒවා වැඩි කරන්න කටයුතු කරන්න ඕන. ඒවා උඩ දැන් තාක්ෂණ සේවා කියන එක මොන ප්‍රශ්නාවක් ඒක කරන්න පුළුවන්. ඒ වගේ ආදායම ලැබෙනවා. ඉතින් ඒ ප්‍රමුඛතා දීලා ඉලක්ක දීලා මේවා ලබා ගන්න නැතුව කරන්න රටක් ඉස්සරහට යන්න බෑ. හින්දා විදේශ විනිමය ගේන්නේ පෞද්ගලික අංශය, භාණ්ඩ සේවා නිෂ්පාදනය කරන්නේ පෞද්ගලික අංශය. ඒ අයට මොකද මේක මිෂන් හින්දා මම කිව්වා ප්‍රශ්න උත්තර දෙන්න කලින්. ඒක ඉතාම වැදගත්. තේරෙනද? ඒ අයට පළවෙනි තැන දෙන්න ඕන. එහෙම නැතුව මේ විශ්වවිද්‍යාල ආචාර්යන්ගේ දරුවෝ පාසල් වලට දාගන්න, දොස්තරලගේ දරුවෝ පාසල් වලට දාගන්න, රණවිරුවන්ගේ දරුවෝ පාසල් වලට දාගන්න කාලේ නෙමෙයි අද. අද විදේශ විනිමය ගේන අයගේ දරුවන්ට පාසල් වලට දාන්න පළවෙනි තැන දෙන්න. තේරෙනද? එහෙමයි යන්න ඕන. රටක ප්‍රමුඛතා හඳුනා ගන්න ඕන කාලෙන් කාලෙට. ඒ ප්‍රමුඛතා හඳුනාගෙන යන්න ඕන. මොකද අපි කරන්නේ බදු මුදල් වියදම් කරන එක. අපි සේවයක් කරලා බදු මුදල් ගන්නවා. ගැටුමක් හම්බ වෙනවා මාසෙකට. ඒක මහ ජනතාව හොයන මුදල්. ඒකට මම මගේ සේවාව උපරිම ලබා දෙන්න ඕනේ.
එතකොට අපි යන් ඔබගේ ප්‍රශ්නෙට. මහාචාර්යතුමා අපි මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගමු මේ විරාමයෙන් පස්සේ. අපි සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව අපි කතා කරනවා අපි කලින් අහපු ප්‍රශ්නේ ඔබ බලාපොරොත්තු වන පිළිතුර පිළිබඳව. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද මාතෘකාව හෙට රට සහ අපි. මහාචාර්යතුමා අපි මේ විරාමයට පෙර අහපු ප්‍රශ්නටමයි උත්තර හොයාගන්න සූදානම් වෙලා ඉන්නේ. මහාචාර්යතුමා මේ ඩොලර් හිඟයට විසඳුමක්ද මේ ආනයන නවත්වන එක ඩොලර් හිඟයකට විසඳුමක් විදිහට ආනයනය නවත්තනවා නම් කොහොමද මේ ඒ කාරණාව ආර්ථිකයට බලපාන්නේ? ඩොලර් හිඟයට ආනයන යම් ප්‍රමාණයකට සීමා කිරීම සුළු විසඳුමක්. කෙටි කාලීනව සුළු විසඳුමක්. හැබැයි ඒ සමග මේ ලංකාවේට ආවේනික ආර්ථිකය හැසිරෙන විදිහ අනුව ආනයන සීමා කිරීම බරපතල ප්‍රශ්න ගොඩක් ගේනවා. බැලූ බැල්මට අපිට විසඳුමක් පෙවුනට ආනයනය සීමා කිරීම තුළින් විදේශ විනිමය ඉතුරු වෙනවා කියලා හිතුවට ආනයනය සීමා කිරීම නිසා බරපතල ප්‍රශ්න ගොඩක් සිදු වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් ආනයන අපි මුලින්ම සීමා කරා මේ කොවිඩ් එක්ක සමහර භාණ්ඩ ගේනන එක සම්පූර්ණ නතර කළා. ඒ නතර කිරීමත් එක්ක 2020 අවුරුද්දේ යම් ඩොලර් බිලියන 4කට කිට්ටු ප්‍රමාණයක් ඉතුරු කරගන්න හැකියාව ලැබුණා. හැබැයි ඉතුරු කරගන්න හැකියාව ලැබුණට පාරිභෝජන භාණ්ඩ 14%කින් අඩු වුණා. අන්තර් භාණ්ඩ කියලා තියෙනවා. අන්තර් භාණ්ඩ රටේ අපනයන වලටත් රටේ නිෂ්පාදනයටත් දායක වන භාණ්ඩ 20%කින් අඩු වුණා. ආයෝජන භාණ්ඩ සම්පූර්ණම රටේ නිෂ්පාදනයට බලපාන භාණ්ඩ 22%කින් අඩු වුණා. මොනවද අඩු වුනේ? වැඩිපුරම අඩු වුනේ ආයෝජන භාණ්ඩ, අන්තර් භාණ්ඩ, පාරිභෝජන භාණ්ඩ තමයි අඩුවෙන්ම අඩු වුනේ. එතකොට ඒ ආයෝජන භාණ්ඩ අන්තර් භාණ්ඩ අඩුවීම රටේ නිෂ්පාදනයට ඍජුව බලපානවා. දැන් මෙතුමා කිව්වා මේක හදන්න බෑ මේ ග්ලාස් එක ගේන්න බැයි නා. ඒක ග්ලාස් එක ගෙන නතර කරොත් මොකද වෙන්නේ? මේ නිෂ්පාදකයාට මොකද වෙන්නේ? ඒ වගේ ඒ භාණ්ඩ අපේ නිෂ්පාදනත් අපේ අපනයනත් බොහෝ වෙලාවට ආනයන මත තීරණය වෙනවා. ඉන් පස්සේ රජයේ ළඟදී තව තීරණයක් ගත්තා. ඒ තමයි භාණ්ඩ 623ක ගේනකොට ඒකට මේක අර LC ඕපන් කරනකොට මුළු මුදල ණය නැතුව මුළු මුදලම තැන්පත් කරන්න කියලා. මා විශ්වාස කරන්නේ උත්සාහයක් වෙන්න පුළුවන්. මා විශ්වාස කරන්නේ ඒකනොත් බරපතල ප්‍රශ්න ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ මේ විදිහට. ඒ නිසා භාණ්ඩ ආනයනය කරන එක සීමා වෙන්නේ නැහැ. පාරිභෝජන භාණ්ඩ එක්කම පාරිභෝජන භාණ්ඩ. ඒ ලිස්ට් එකේ තියෙන්නේ. ඒ පාරිභෝජන භාණ්ඩ ආනයනය සීමා වෙන්නේ නැහැ. සීමා කරලා නැහැ. සීමා කරලා තියෙන්නේ ගේන පුජ්‍යලෝ. දැන් මුදල් පූර්ණ මුදල් තැන්පතු කරන්න බැරි කාටද? මෙතුමාගේ සුළු හා මධ්‍යම පරිමාණ අනිවාර්යයෙන් ව්‍යාපාරිකයින්ට. අනිවාර්යයෙන්. මුදල් තියෙන විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ වෙනකොටත් ඒ භාණ්ඩ සෑහළු ප්‍රමාණයක් ගෙනල්ලා ස්ටොක් කරලා තියෙනවා. 2020 අවුරුද්දේ ගෙනාපු ප්‍රමාණයට හා සමාන ප්‍රමාණයක් මේ අවුරුද්දේ 8 වෙනි මාසෙ වෙනකොට ගෙන්නලා තියෙනවා. එතකොට එව්ව වෙළඳ පොලේ තියෙනවා. ඒ වගේම මුදල් තියෙන අයට ඕන තරම් මේ මුළු මුදලම තැන්පත් කරලා ඕන තරම් භාණ්ඩ ගේමේ තහනමක් නැහැ. එතකොට මුදල් තැන්පත් කරාම මේ මුදලට පොලියක් හම්බ වෙන්නේ නැහැ. බඩුව ගෙනල්ලා විකුණනකල් මේ බඩුව ගෙනල්ලා ඒකට මේ මාස 3ක් 4ක් යනකල් පොලිය හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒ ගේන අය මොකද වෙන්නේ? ඒ ගේන අය ඒවට පොලියත් එකතු කරලා ඒකාධිකාරියක් හැදවිලා තියෙන පුළුවන් අයට විතරයි මේක ගේන්න පුළුවන්. එතකොට ඒ අයට ඕන විදිහට ගෙනාපු භාණ්ඩ වෙළඳ පොලේ විකිණීමේ හැකියාව ඇති වෙනවා. ප්‍රශ්නෙට විසඳුම නෙමෙයි එන්නේ ප්‍රශ්නේ තවත් අවුල් වෙන එක. එතකොට ඔය ආනයනයේ සීමා කිරීම කියන එක ඇත්ත වශයෙන්ම ආනයනයේ සීමා කිරීමෙන් මේ ප්‍රශ්නේ උග්‍ර වෙනවා. එකම විසඳුමයි රජයට තියෙන්නේ. එකම විසඳුමයි. අපේ දැන් රජය විශාල වශයෙන් විදේශ රටවල ණය අරගෙන ණය උගුලක අහුවෙලා ඉන්නවා. ණය ගෙවන්න ඕනේ. විදේශ විනිමය සීමිතයි. තියෙන සංචිත වලින් සහ ලැබෙන ඒ වගේ රජය ණය ගෙවනවා.
ණය ගෙවලා ආඩම්බරයෙන් කියනවා අපි ණය කොහමද කියනවා. අපි ගිය අවුරුද්දේ ගෙව්වා කියලා කියනවා. ඒක ආඩම්බර යුතු කර්මයක් නෙමෙයි. ඒක දිහා දකින්න ඕන ව්‍යාපාරික මහතෙක් දකින්න විදිහට. ණය අරගෙන ණය වලින් මුදල් උපයලා ඒයගෙන් තමයි ණය ගෙවන්න ඕනේ. මේ තියෙන එක සෝදලා සූරලා අරගෙන ණය ගෙවුවට වැඩක් නැහැ. එතකොට මේ වෙනකොට මුළු ලෝකෙම දන්නවා ලංකාව ඒ ණය ඒවා මූල්‍යමය රේටින් කරන ලෝකේ ආයතන තුනම බිඳුවට බස්සලා තියෙන්නේ. මුළු ලෝකෙම දන්නවා ලංකාව පරපතල අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. එතකොට මොකද අපි කරන්න ඕනේ? මේ தત્ත්වේ රටටත් කියලා මේ දේශපාලනයේ වශයෙන් නිකන් අර මේ උත්තේජනයක් ගන්න අපි වෙලාවට ණය ගෙවනවා කියලා හිටන් මේක සූරලා ණය ගෙවුවට හරියන්නේ නැහැ. අපි හැබෑවටම රටේ ජනතාවටත් කියලා හරි ණය රේටින් ආයතනත් මේ කියලා තියෙනවා. අපිට ණය ගෙවා ගැනීම නොහැකියාවක් තියෙනවා. කොවිඩ් නිසා අපි බරපතල ප්‍රශ්නයකට මුහුණ දැම්මා. අපි විතරක් නෙමෙයි ලෝකේ හැම රටක්ම මුහුණ පෑවා. ඉතින් අපිට ණය සහනයක් දෙන්න. ණය සහනයක් දෙන්න. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕන. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා ණය ගෙවන එක අවුරුදු 3කටවත් නතර කරගන්න ඕනේ. ඒක තමයි මේ වෙලාවේ රජයට කරනවා නම් කරන්න තියෙන එකම විසඳුම. ණය ගෙවන එක විදේශ ණය, විදේශ විනිමය ණය ගෙවන එක නතර කරගන්න ඕනේ. ඒක IMF එක කතා කරලා, ඒ ණය ගත්ත ආයතන එක කතා කරලා, ඒවට පොලියත් එක්ක ඒව නැවත ප්‍රතිව්‍යුහගතකරණය කරලා, ඒව පසුව අපි ආර්ථිකය සකස් කරගෙන අවුරුදු 3කින් ගෙවනවා කියන තැනට අපි එන්න ඕන. ඇවිල්ලා එහෙම කරලා අපේ විදේශ සංචිත වැඩි කරගන්න ඕන. ඒක ඉතුරු කරගන්න ඕන. ඒකෙන් අපි අවශ්‍ය භාණ්ඩ ඉම්පෝට් කරලා රටේ අපනයන වැඩි කරන්නත් මේ නිෂ්පාදනය වැඩි කරන්නත් කටයුතු කරන්න ඕන. ආර්ථිකය ඒකත් එක්ක හදාගන්න උත්සාහ කරන්න ඕන. එහෙම නැතුව මේ සරල දේශපාලනය කරලා රටක් ඉස්සරහට යන්න බෑ. මේ දේශපාලන වේදිකාවේ කරන්න කියන්න පුළුවන් දේවල් කියලා හරියන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මම නම් දැක්කේ නැහැ මේ රටේ ජනතාවට කවුරුවත් මේ මුකුත් කියනවා. හරියට කියනවා. දැන් ජනාධිපතිතුමා එක සැරයක් මේ ජාති අමතලා කිව්වා කැපකිරීම කරන්න සූදානම් වෙන්න කියලා. කැපකිරීම කරන්න. මොකද්ද කැපකිරීම කරන්නේ? කවුරුත් දන්නවද මොකද්ද කැපකිරීම කරන්නේ? මේ රටේ ජනතාව දන්නවද මොනවද කැප කරන්නේ? දන්නවද? කැපකිරීම කරන්න කියන. වගකීමෙන් වැඩ කරන්න කියලා කියනවා. මොකද්ද වගකීමෙන් වැඩ කරනවා කියන්නේ? මේක හරියට මේ රටේ ඉන්නේ 50%කට වැඩි ප්‍රමාණයක් මේ සාමාන්‍ය ජනතාව. මේ අයට මේ කැපවීමෙන් වැඩ කරනවා කියන එකේ අදහස තමයි මේක හරියට සමාජගත කරන්න ඕනේ. තමන්ගේ කාලය කැප කරන්න ඕනේ. ශ්‍රමය කැප කරන්න ඕනේ. බුද්ධිය කැප කරන්න ඕනේ. ඒක නාස්තිය අවම කරන්න ඕනේ. අන්න ඒක තමයි කැප කරනවා කියන එකේ සමාජගත කරන්න ඕනේ ඒක. ඒ කියන්නේ දැන් කොවිඩ් නිසා ආයතනයක 5 දෙනෙක් හිටපු ආයතනයක කොටස් වශයෙන් ගෙන්නන්නේ 5 දෙනා ගෙන්නන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ 5 දෙනා 10 දෙනාගේ වැඩ කරන්න ඕන. මොකද්ද? අන්න කැපකිරීම. පැය 6ක් වැඩ කරපු එකනා පැය 10ක් 12ක් වැඩ කරන්න ඕන. මොකද්ද? කැපකිරීම. කාලයත් වැය කරනවා, ශ්‍රමයත් වැය කරනවා. එහෙම නැතුව මේ සමහරු කියනවා දෙවේල කන්න කියලා. මේ මිනිස්සු තන් ඉන්නේ කැප කරනවා කිව්වම පඩිය කැප කරන එක. පඩිය කැප කරලා හරියන්නේ නැහැ. පඩිය කැප කරාම දැන් හිතන්න කොහොමද ලංකාවේ පුජ්‍යලයක් පඩිය කැප කරොත් මොකද වෙන්නේ කියලා. පඩිය කැප කරොත් දැන් මගේ පඩියෙන් භාගයක් දුන්නොත් එහෙම නැත්නම් තව කෙනෙක්ගේ පඩියෙන් භාගයක් දුන්නොත් රටේ භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මුං ඇට කවුපි ඒ වගේ සාමාන්‍ය දේවල් හාල් මේවා විශාල වශයෙන් මිල වැඩි වෙලා තියෙනවා. 200ට 300ට ගත්ත ඒවා රුපියල් 700 ගෙවන්න වෙලා තියෙනවා. පඩිය කැප කරොත් මොකද වෙන්නේ? භාගයක් දුන්නොත් මේ භාණ්ඩ මිලදී ගන්න හැකියාව තියනවාද? නිෂ්පාදකයාට මොකද වෙන්නේ? දෙන්නම් බඩගින්නේ. ඔව් දෙන්නම බඩගින්නේ. දෙන්නම බඩගින්නේ. ඒව නෙමෙයි කැප කරනවා කියලා කියන්නේ. දෙවේල කණ එක නෙමෙයි කැප කරනවා කියලා කියන්නේ. නාස්තිය අවම කරගන්න එක, කාලය වැඩියෙන් වැය කරන එක, ශ්‍රමය වැඩියෙන් වැය කරන එක, බුද්ධිය වැය කරන එක, අපේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න වැඩ කරන එක තේනද? ඒක තමයි කැප කරනවා කියලා කියන්නේ. ඒක හරියට සමාජගත කරන්න ඕනේ. ඒක වෙන්නේ නැහැ. එතකොට ඉම්පෝර්ට්ස් නතර කරා කියන එක විසඳුමක් නෙමෙයි. අපි පුළුවන් තරම් සමාජගත කරන්න ඕනේ මේ වෙලාවේ
අත්‍යවශ්‍ය නොවන ආනයන කරන භාණ්ඩ පාරිභෝජනය අඩු කරන්න. තියෙන දේ කළමනාකරණය කරගන්න. ඒක සමාජගත කරන්න ඕනේ. තියෙන ෆෝන් එක පාවිච්චි කරන්න. එහෙම නැතුව මේ භාණ්ඩ ආනයනයේ සීමා කිරීම තුලින් වෙන්නේ අනවශ්‍ය මිලක්. ඩිමාන්ඩ් එක එහෙමම තියෙනවා. මිල වැඩි වෙනවා. එතකොට වෙන්නේ බරපතල අපහසුතාවයකට මේ රට ආර්ථික වශයෙන් පත් වෙනවා. දැන් හිතන්නකෝ වාහන මිල කියලා. වාහන කියන එක නතර කරා. මොකද වෙලා තියෙන්නේ? මේ වෙළඳ පොලේ තියෙන වාහන මිල දෙගුණ තුන්ගුණේ වෙලා තියෙනවා. ඒතර වාහනේට මිල දැම්මම පස්සේ මොකද වෙන්නේ? මිනිස්සු අනිත් දේවල් කරන්න වෙලාවත් පුළුවන්ද? බෑ. ඒතකොට මේවා රටේ අර සමස්ත ඉල්ලුම අඩු වෙන්න බලපාන කරු. සමස්ත ඉල්ලුම රටේ අඩු වුණොත් රටේ ආර්ථිකය වැටෙනවා. සමස්ත ඉල්ලුම වැඩි වෙන ඒවා කරන්න ඕනේ. සමස්ත ඉල්ලුම වැඩි වෙනකොට තමයි භාණ්ඩ නිෂ්පාදනය කරන ඒවට නිෂ්පාදනය අවශ්‍ය වෙන්නේ. ඒ හින්දා රජයක් මේ తాවකාලික මේ සරල ආර්ථික න්‍යායන් වලින් හිතලා වැඩ කරලා හරියන්නේ නැහැ. රටවල් බිහි දැන් ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මේක අර කෙමිස්ට්‍රි වගේ එකක් නෙමෙයි. මේක ආර්ථික විද්‍යාව කියලා කියන්නේ ඒක ඩයිනමික්, ඒක වෙනස් වෙන එකක්. ඒක මිනිස්සු විසින් රටවල් විසින් හදාගත්ත එකක්. තේරෙනද? ඒක කාලෙන් කාලෙට රටෙන් රටට සංස්කෘතියෙන් සංස්කෘතියට මේ ආර්ථිකය කියන එක වෙනස් වෙනවා. එතකොට ආර්ථික න්‍යායන් තියෙනවා. න්‍යායන් ඒ රටට ගැලපෙන විදිහට ඒ රටේ මිනිස්සුන්ගේ මේ සංස්කෘතිය බිහිවියකට අනුව මේ ආර්ථිකය හසුරුවීමට හොඳ අවබෝධයක් තියෙන්න ඕන මේ පරිපාලකයින්ට. එහෙම නැතුව සරල ආර්ථික න්‍යාය වලින් ගිහිල්ලා ඉම්පෝට් නතර කරාම මේ ඉතුරු වෙනවා මේ සේවිංස්. නිෂ්පාදකයාට හොඳ මිලක් දුන්නාම මේ රටේ ආර්ථිකය හැදෙනවා. මේ වාගේ දේවල් ඊටාම සරල ආර්ථික න්‍යායන්. ඒ නිසා ඉම්පෝට් නතර කිරීම නිසා අවසාන වශයෙන් මම කියන්නේ ඉම්පෝට් නතර කිරීම, සීමා කිරීම ඒක රටේ ආර්ථිකයට ඊටාම නරක විදිහට බලපානවා. ඒක නෙමෙයි කරන්න ඕනේ. විදේශ විනිමය වැඩි කරගන්න වැඩ කටයුතු කරන්න ඕනේ. අවශ්‍ය ඉම්පෝර්ට්ස් පාවිච්චි කරන්න ඕනේ. රටේ තරංගකාරීත්වය ඇති කරන්න. තරංගකාරීත්වය ඇති වෙනවා කියලා කියන්නේ දැන් හිතන්න මෙහෙම. සරල ඕනම කෙනෙක් දන්නවනේ ලූණු බී ලූණු. දැන් බී ලූණු වෙළඳ පොලේ ගෙනත් දෙන්න පුළුවන් හොඳට වේලුණු හොඳම බී ලූණු ලංකාවේ වෙළඳ පොලේ ගෙනහලා විකුණන්න පුළුවන් පිට රටවලින් කිලෝ එක රුපියල් 80ට අඩු ගානට විකුණන්න පුළුවන්. දඹුල්ලෙන් බී ලූණු ටික කොළඹට එනකොට මොකද වෙන්නේ? රුපියල් 160කට තමයි කොළඹට එන්නේ දඹුල්ලෙන් බී ලූණු ටික. එතකොට දැන් හාල් ප්‍රශ්නේ හිතන්න. ඇයි හාල් ප්‍රශ්නේ මෙහෙම හාල් මෝල් සීල් කරන්න උනේ? ඇයි මේ හදිසි නීතිය දාලා හාල් වෙළඳ ඒකට හේතුව හාල් ඉම්පෝර්ට් කරන්න ඒක අවශ්‍ය වෙලාවට ඉම්පෝර්ට් කරන්න ඕනේ. එතකොට තමයි ඉම්පෝර්ට් කරලා වෙළඳ පොළට අඩු මිලට දැම්මොත් හාල් හංගන් ඉදලා හරියන්නේ නැහැ. හාල් හංගනවා කියලා එකක් නැහැ. හාල් කියන එක ඇත්ත වශයෙන්ම ඒක ස්ටොක් කරන්න ඕනේ. කන්න දෙකයි හාල් හම්බෙන්නේ. අවුරුද්ද පුරාවටම බත් යන්න ඕනේ. එතකොට ඒවා ස්ටොක් කරන්න ඕනේ. ස්ටොක් කරන්න බෑ ගොවියන්ට. ස්ටොක් කරන්න ව්‍යාපාරිකයෝ. ඒ ව්‍යාපාරිකයෝ අරගෙන ගොවියන්ගේ මිලදී අරගෙන ස්ටොක් කරලා අවුරුද්ද පුරාවට එයා ඒක මේ ලබා දෙන්න ඕනේ. ඒවා එන්කරේජ් කරන්න ඕනේ. එහෙම නැතුව දැන් වෙලා තියෙන්නේ ඉම්පෝර්ට් කරන එක අපි ඇත්ත වශයෙන්ම කරන්න ඕනේ පාරිභෝගික වෙළඳ පොලේ මිල ස්ථාවරව පවත්වා ගැනීමට. මේ භාණ්ඩ නිෂ්පාදනය කරන්නෙත් ආනයනය කරන්නෙත් පාරිභෝජනයේ සඳහා. දැන් සමහර රටවල් කරන්නේ මොකද්ද? සමහර රටවල් කරන්නේ ඇත්ත වශයෙන්ම නිෂ්පාදකයාට ඉහළ මිලක් කියන සංකල්පයේ නෙමෙයි ඉන්නේ. පාරිභෝගිකයාට හොඳ මිලක්. පාරිභෝගිකයාට ගුණාත්මක භාණ්ඩ කියන තැන තමයි ඒ කට්ටිය ඉන්නේ. ඒක තමයි අපේ මේ මොකද හැම භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේ පාරිභෝජනය කරන්න. එතකොට අපි මෙහෙම හිතන්න. බොහෝ රටවල් මේක මීට කලිනුත් කියලා තියෙනවා. බොහෝ රටවල් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ පාරිභෝගිකයා ආරක්ෂා කරන්න. පාරිභෝගිකයාට ගුණාත්මක භාණ්ඩ ඕන. පාරිභෝගිකයාට ඒ කියන්නේ රටේ ජීවන වියදමට ගැලපෙන ආදායමට ගැලපෙන විදිහට භාණ්ඩ ලැබෙන්න ඕන. එතකොට ඒකට ඒ රටවල් කරනවා
හැම රටක්ම තමන්ගේ භාණ්ඩවල මිල දියුණු රටවල් අවුරුද්ද පුරාම ආදායම එකයිනේ. අවුරුද්ද පුරාම භාණ්ඩයේ මිල ස්ථාවරව පවත්වාගෙන යන්න රජය උත්සාහ කරනවා. සමහර භාණ්ඩ ඒ රටේ නිෂ්පාදනය කරන්නෙම නැති භාණ්ඩ සම්පූර්ණ ඉම්පෝට් කරනවා. ඒ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ වුණා සීසනල් නිෂ්පාදනය කරන ඒවා අවුරුද්ද පුරාම මිනිස්සුන්ට ඕනනේ. අවුරුද්ද පුරාම පවත්වාගෙන යන්න ඒවා ඉම්පෝට් කරලා ඒවා පවත්වාගෙන යනවා. ඒවා මේ සීසන් එකේ වැඩි වෙනවා අඩු වෙනවා කියලා එකක් නැහැ. ඒ එළවලු ගත්තත් කැරට් මිල ගත්තොත් එංගලන්තේ ජනවාරි මාසෙත් එක මිල දෙසැම්බර් මාසෙත් එක මිල. පළතුරු මිලත් එහෙමයි. හැම භාණ්ඩයකම මිල. ඒක රජයේ මැදිහත් වෙනවා. නිෂ්පාදකයෝ ඒක මේ ප්‍රී වෙළඳපොළ හරියට ක්‍රියාත්මක වෙන්න ඉඩ අරින්න ඕන. එහෙමත් බැයි නා. සමහර රටවල් කරන්නේ තමන්ගේ රටේ නිෂ්පාදනය කරන කොස්ට් එක වැඩි. ඒ කොස්ට් එක වැඩි වුණොත් මොකද වෙන්නේ? එක්ස්පෝර්ට් කරන්න බෑ පාරිභෝගිකයන්ට ප්‍රශ්නයක්. ඒතකොට ඒ රටවල් මොකද? අඩුවෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් රටවල් වලට ගිහිල්ලා ඉන්දියාව, චීනය, ආසියා රටවලට ගිහිල්ලා ඒ රටවල නිෂ්පාදනය කරලා අඩු මිලට තමන්ගේ වෙළඳ පොළට ගෙනල්ලා භාණ්ඩ දානවා. මොකද ඒ රටේ ආර්ථිකය පාරිභෝජකයාට ඒක හොඳට පාරිභෝජනය කරන්න. ඒ නිසා මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය මේ ආනයනය අපනයනය කියලා හැම එකක්ම තියෙන්නේ පාරිභෝගික රටේ ජනතාව ආරක්ෂා කිරීම, ජනතාවගේ කියන්නේ එදිනදා ජීවිතයේ සැප පහසු කිරීම සඳහා. එතකොට සැප පහසු කිරීම සඳහා තමයි ඒ සියලු දේවල් භාණ්ඩ නිෂ්පාදනය කරන්නෙත් ඉම්පෝර්ට් කරන්නෙත් ඔය සියලු දේවල් කරන්නේ. එතකොට අපට ඒක කරන්න බැරි වෙලා තියෙනවා. රෝහන් මහත්මයා මේ ආනයන සීමා කිරීමට රජයෙන් ගත්ත තීරණයට වැඩිපුරම මේ ආందోලනාත්මක විදිහට මත ප්‍රකාශ කරන්නේ පාරිභෝගිකයින්. පාරිභෝගිකයින් විදිහට ඇත්තටම අපිට මේ වෙළඳපළට ගියාම අපිට අවශ්‍යම දේවල් මිලදී ගන්න නැති වෙද්දි තරහ යන්න පුළුවන්. විවිධ අදහස් දක්වන්න පුළුවන්. හැබැයි ව්‍යවසායකින් විදිහට නැත්නම් කර්මාන්තකරුවන් විදිහට නිෂ්පාදකයින් විදිහට ඕන්ට මේ ලැබෙන්නේ කදිම අවස්ථාවක්. නැත්නම් මේ කතා කරන භාෂාවෙන් කිව්වොත් හොඳ chance එකක් කියලා කෙනෙකුට කියන්න බැරිද? මේ වගේ අවස්ථාවක මේ වාසියත් අරගෙන රටට විදේශ විනිමය රැගෙන එන්න ඕන් මොනවද කරන්න ඕන? ඔයාගේ ප්‍රශ්නේ නම් ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. නමුත් ඕකට මම දෙන්නම් උත්තර හරි විදියට. ඉස්ලාම් මහාචාර්යතුමා කියපු තැනින් මම පටන් ගන්නම්. එතුමා කිව්වා මේ විශේෂයෙන් විදේශ විනිමය මේ රටට ගේන කෙනාව ආරක්ෂා කරන්න ඕනේ කියලා. දැන් අපි සුළු හා මධ්‍යම කර්මාන්තකරුවන් අතරේ ඉන්න ව්‍යවසායකයන්ගෙන් 60% පමණ අපනයනය කරන කට්ටිය. ඒ කියන්නේ යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරලා ඒගොල්ලෝ අපනයනය කරනවා. නමුත් කල්පනා කරලා බලන්න ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන්න කොච්චර දේවක් ආනයනය කරපු දේවල් අපිට අවශ්‍යද? ඒව නවත්තපුවම ඒකට වෙන ප්‍රශ්නේ මොකක්ද? එයාගේ අපනයනය හිම්පිටිම නවතිනවා. එතකොට අපි කතා කරලා තියෙනවා තාම මේ රට ඇතුලේ සුළු හා මධ්‍යම කර්මාන්තකරුවන්ව ගේ ඇක්ට් එක නැත්නම් ඒකට කියන්නේ පාර්ලිමේන්තු පනත අපිට තාම නැහැ. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. දැන් මම දැන් තරමට 2001 ඉඳලා අපි උත්සාහ කරනවා ওই පනතක් ලෑස්ති කරගන්න. මීට කලින් වැඩසටහනකදී ඔබතුමා මේ පිළිබඳව ප්‍රකාශ කළා. අනිවාර්යයෙන්ම අපි කතා කරලා තියෙනවා. ඉතින් එතනදී දැන් මෙතනදී අපි සෑහෙන හඩක් නගනවා. මේ නගන හඬේදී දැන් මෙතුමා කියපු දේ එක්ක මම බැලුවොත් එහෙම අපි හුඟක් දුරට ඔබතුමාගේ ලයින් එකේ ගිහිල්ලා තියෙන්නේ. මහාචාර්යතුමාගේ ලයින් එකේ අපි ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ ළඟදී එහෙම ප්‍රශ්නයක් වෙලා අපිට ඇත්තම කියනවා රජයෙන් අපිට දැනීමක් කළා. ඕගොල්ලෝ කියන්නේ ඕගොල්ලන්ගේ භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා ආනයනය කරන භාණ්ඩ මොනවද ඔයාලන්ට බේරලා දෙන්න ඕනේ. අපි ඒකට ලොකු ලයිස්ට්ක් හදලා අලුත් මොනවාද මේ ෆිනෑන්ස් මිනිස්ටර් ගාවට අපි ගෙනිච්ච එක. ඒ වෙලාවේ එතුමා ඒකට සාවධාන සහුම්කම් දීලා යම්කිසි උදව්වක් දෙන්න අපිට කතා කරුවා. නමුත් අපි මෙතන බලන්න ඕනේ මෙතුමා කිව්වා වගේ එකපාරටම ආනයන නවත්තනවා. නමුත් මේක නවත්තනකොට බලනකොට මම ඉස්සෙල්ලා කිව්ව උදාහරණය වගේ. මේ මිනිස්සයා හදන්නේ ටේබල් බේස් එක විතරයි. පිටින් ගෙනලා මේක වැලියු ඇඩිෂන් එකක් කරලා මේ මිනිස්සයා මේක පිටට විකුණන්නේ. දැන් හුඟක් අයගේ තියෙනවා ඒ දේ. දැන් ගාමන්ට් ෆැක්ටරි එකක් ගන්න. ගාමන්ට් ෆැක්ටරි එක මොකද කරන්නේ? ඒගොල්ලෝ බොත්තම හිටන් පිටරටින් ගෙනනවා. රෙදි ගෙනල්ලා මෙහෙ මහලා බොත්තම දාලා සිප් එක දාලා මේ හැම දෙයක්ම මේ රටේ නිෂ්පාදනය කරන දේවල් නෙමෙයිනේ. ඇයි මේ විකල්ප නිෂ්පාදන වලට යොමු වෙන්න බැරි වෙන්නේ? දැන් ඒකට යොමු වෙලා තියෙනවා. ඒක ඇත්ත. දැන් ඒකට යොමු වෙලා තියෙනවා. නමුත් එතකොට එතනදී තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපිට එකපාරටම ඒකට සෙට් වෙන්න බෑ. දෙවිසි. තේරුණාද? ඒ මොකද ඒගොල්ලන්ගේ තියෙනවා ප්‍රිමිතින්.
අපි මේ ප්‍රමිතිය අනුගමනය කරන්න ඕනේ. ඒ ප්‍රමිතිය නැත්නම් ඒ හදලා අරපු ගාමන්ට්ස් හරි මොනවා හරි හදපු දේ අරලා ආපු දේ ඒගොල්ලෝ රිජෙක්ට් කළා මෙහාට එවනවා. එතකොට ඒක ඊට වඩා ලොකු පාඩුවක්. දැන් රට ඇතුලේ විශේෂයෙන්ම රට ඇතුලේ නිෂ්පාදකයා කියන කෙනාව අනිවාර්යයෙන්ම රැකගත යුතුයි. ඒ මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම නැවත කියන්න ඕනේ නැහැ. මේ රටෙන් වැඩි හරියක් ප්‍රමාණයක් මේ අපි රස්සාවල් දීලා තියෙන්නේ මේ රටේ ඉන්න ලේබර් එකකින් වැඩි හරියක් 45 54 ඉන්නේ සුළු හා මධ්‍යම කර්මාන්තකරුවන් සමග. එතකොට ඒගොල්ලන්ට ඒ සහයෝගයක් වෙන්න පුළුවන්. ඒ සහයෝගය වෙනවා වගේම මේ తত্ত্বය හොඳට ඒගොල්ලෝ තේරුම් අරන් ඉන්න. හැම ව්‍යාපාරිකෙක්ම විශේෂයෙන් පෞද්ගලික ව්‍යාපාරිකෙක් හොඳට තේරුම් ගන්න තියෙන தත්ත්වය මොකක්ද කියලා. ඒකම අපි ළඟ නැහැ. අපි හුඟක් අපේ ව්‍යාපාරයෙන් කියන තමයි තියෙන පාලනයට අපි ඇඟිලි දික් කළ වැඩක් නැහැ. ඔතන තේරුණාද? එතනදී ඔතනයි මායි පොඩ්ඩක් විරසක වෙන්න පුළුවන්. නමුත් පාලනයෙන් ඒක මම කියන්නේ ඒ නිෂ්පාදකයා ඒක කළමනාකරණය කරගන්න ඕන බව ඇත්ත. හැබැයි පවතින පාලකයන්ට අපි කියන්න ඕන. අපි කියන පාලකයන් ඕන විදිහට වැඩ කරනවා මේ නිෂ්පාදකයා නිෂ්පාදකයන් වැඩ කරලා හරියන්නේ නැහැ. පාලකයාගේ කාර්යභාරය තමයි ඒ නිෂ්පාදකයා රකින්න එක. ඒකට රකින්න ඒකට අවශ්‍ය පරිසරය සකස් කිරීමේ වගකීම තියෙන්නේ ඒකට තමයි දැන් තමකරදා මේ රජා. එහෙම නැත්නම් මොකද ආණ්ඩුව? ඔව් ඇත්තම කියනවා නම් එතන ඒ තියෙන ප්‍රශ්නේ මෙතුමා හරි. මම ඒක 100% පිළිගන්නවා. මොකද නිෂ්පාදකයාව රැක ගැනීම, ආරක්ෂා කිරීම, නිෂ්පාදකයාව දිරිගැන්වීම, නිෂ්පාදකයාට සහයෝගය දීම කියන එක හරි වටිනවා. මොකද අපි හොඳටම දැක්කා පහුගිය දවස්වල බැංක් ලෝන් ඒවා අරගෙන තිබිච්ච අයට දුන්නා මොරටෝරියම් එකක් කියලා. කාරක ප්‍රාග්ධන ණය. කාරක ප්‍රාග්ධන ණය. මොකද උනේ අවුරුද්දක් දෙකක් නැත්නම් මාස දෙක තුනක් ගිහිල්ලා ආයේ ඒ මනුස්සයා එතනටම වැටුණා. එතකොට අපි රජයට කියන්නේ නැහැ ඒගොල්ලන් තියෙන ණය ටික අහෝසි කරන්න කියලා. එහෙම කරොත් එහෙම ඒ දීප මූල්‍ය ආයතන කඩා වැටෙනවා. අපි ඒක නෙමෙයි කියන්නේ. අපි එතනදී යම්කිසි ප්‍රතිපත්ති මාලාවක් තියෙනවනේ. ඉතින් නිෂ්පාදකයෝ දැන් කල්පනා කරලා තියෙනවා. දැන් අපි මේ සංසදයේ ඇතුලේ කර්මාන්තකරුවන්ගේ සංසදයේ ඇතුලේ අපි ඒගොල්ලන්ට කියනවා ඕ හොඳයි රජය යම්කිසි පියවරක් ගනි. නමුත් අපි යන්න පුළුවන් මාර්ග වලට යන්න. දැන් අපිත් එක්ක එකහුව වෙලා ඉන්නවා ව්‍යාපාර කීපයක්. ඒ කියන්නේ ඔය 140 ඇතුලේ ඉන්න ව්‍යාපාර කීපෙම අපිත් එක්ක ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ හරි අපි මේ ගමන යමු. තියෙන ප්‍රශ්නේ කේන්න. ඒ වගේම අපි දැන් මේ සම්බන්ධයෙන් අපිට ඉන්න අමාත්‍යතුමා විමල් වීරවංශ මැතිතුමා ගාවටත් ගිහිල්ලා අපි කතා කරුවා. එයා කියපු දේ තමයි එයා අපිට දීපු උත්තරේ තමයි ගේන්න ඕගලන්ට ඕන කරන දේ කියන්න අපි කරන්න දෙන උදව්ව කරන්න. ඉතින් ඒ අතින් බලාගෙන ගියාම එහෙම උදව්වක් වෙන්න ඒගොල්ලෝ කැමැත්තක් තියෙනවා. නමුත් එකපාරටම රජයේ ප්‍රතිපත්ති මෙතුමා කිව්වා වගේ රජයේ ප්‍රතිපත්ති මහාචාර්යතුමා කියපු කතාවේ හරියටක් තියෙනවා. රජයේ ප්‍රතිපත්තියක් ගත්තොත් මේ ඔක්කොම ආනයන නවත්තනවා කියලා ඉම්පෝර්ට්ස් නවත්තනවා කියලා අපි කොහෙද ඉන්නේ? අර මම කිව්වේ මේ මේසේ හදන මුනිහට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. ඉතින් එතනදී ඔබතුමියා මොන මට්ටමින් මේ ගැන හිතුවත් ආනයනය නැවැත්වීම 100% සුළු හා මධ්‍යම කර්මාන්තකරුවාට ගසන පාරක්. ඒ මොකද සමහරක් අයිටම් අපිට ගෙන්නන්න ඕනේ ඒ ගැන ඒගොල්ලන්ගේ ඩිපෙන්ඩබිලිටි එක තියෙනවා. ඒ ගැන ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව තියෙනවා. ඒතර ඒ වගේම දැන් ඔබතුමිය කිව්ව ප්‍රශ්නේ අනිත් පැත්ත තමයි ඇයි මේ වගේ අවස්ථාවක් ප්‍රයෝජන ගන්න නැත්තේ? අනිවාර්යයෙන්ම ගත්ත අය ඉන්නවා. දැන් බලන්න මේ ළඟදී කර්මාන්තකරුවෙක් මේ ICU බෙඩ් එක හැදුවා. අපි කොච්චරද ගානකට පිටරටින් ගේන එක ලංකාවේ නිෂ්පාදනය කළා. එතකොට තව හුඟක් ඔබතුමිත් දන්නවා ඇති. හුඟක් දෙනෙක් මේ දේශීය ආහාර නිෂ්පාදනයේට මාර විදිහට පෙරමිලා තියෙනවා. හුඟක් දෙගලෝ දුර පළාත් වලට ගිහිල්ලා එක එක කෑම අරගෙන එනවා. දැන් මම දන්නවා එක දරුවෙක් ඉන්නවා අපි ටිකක් දන්න කෙනෙක්. එයා මට ඇවිල්ලා කිව්වා සර් මම මේ වගේ දෙයක් පටන් ගත්තා. මම කිව්වා බොහොම හොඳයි. එතකොට ඒගොල්ලෝ ඒ වගේ දේවල් වලින් දැන් ඒ ළමයා පොඩ දියුණු වෙගෙන එනවා. දැන් එයා එක්ක සමහර සුපර් මාකට් කතා කරනවා. ඔයාගේ බඩු දෙන්න පුළුවන්ද? ඒතර මට කියනවා සැපයම දැන් ටිකක් අඩුයි. ඊපස් මම කිව්වා ඔයා ගොවිතැන් කරන කට්ටිය දිනු එකව කරගන්න. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. එක එක්කෙනාගේ ප්‍රශ්න එක එක්කෙනාට ආවේනික ප්‍රශ්න තියෙනවා. දැන් ඇඟලුම් හදන කෙනාගේ ප්‍රශ්නේ ඇඟලුම්
ආයතනයට තියෙන. අනිත් එක මෙතුමා කිව්වා වගේ ආර්ථික ප්‍රතිපත්ති ආයතනයෙන් ආයතනයට ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙනස් වෙනවා. ඒක මම හිතනවා ඔබතුමා පිළිගන්නවා ඇති. ඒ ව්‍යාපාරය ඇතුලේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාරික අයිතිකාරයෝ සැදී පැහැදී ඉන්නවා. ඒකට රුකුලක් වෙන්න ඕනේ අපේ තියෙන ඇඩ්මිනිස්ට්‍රේෂන් එක, අපේ තියෙන පාලනය කවුරු හෝ වේවා. ඒ පාලනය විසින් අපිට උදව්වක් දෙන්න ඕනේ. දැන් බලන්න ජපානය ගන්න. ජපානය දෙවෙනි ලෝක බෝම්බ සමයේදී ඒක අන්තිම වැටිච්ච රටක්. ජපානයට ඉහළින් හුඟක් ගිලින් හිටියා ඇමරිකාව. මොකක්ද උනේ? අද මොකක්ද වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ රටේ ප්‍රතිපත්තියක් හැදුවා. අර මෙතුමා කිව්වා වගේ. මොකද්ද කැපකිරීම කියන්නේ? කැපකිරීම කියන්නේ මොකද්ද? ඒක පැහැදිලිව it has to be very precise. නියම වචනෙන් කියනවා. ඒක හරියට පැහැදිලිව කියන්න ඕනේ. යම්කිසි සේවකයෝ 10ක් ඉන්න තැනක 5 දෙනා නම් වැඩට එන්නේ. ඒ 5 දෙනා කල්පනා මේක මගේ වැඩේ නෙමෙයි. අනිත් 5 දෙනා අපට ඒගොල්ලෝ කරයි. ඒක නෙමෙයි. ඒගොල්ලෙන් කොටස කව කරගන්න ඕනේ. ඒ කව කරන දේ ආය අනිත් පැත්තට එන්න ඕනේ. අනිත් ඒකම දැන් රට ඇතුලේ මේ රට වසා දැමීම නැත්තම් මේ තියෙන වාතාවරණ ඇතුලේ හුඟක් දෙනෙක් පුරුදු වෙලා තියෙනවා. බලන්න මෙතුමාගේ ලෙක්චර්ස් මෙතුමා කරන්නේ ඔන්ලයින්. හුඟක් දුරට. එතකොට මමත් ලෙක්චර් කෙනෙක් මමත් කරන්නේ ඔන්ලයින්. එතකොට ඊට අමතරව හැම කෙනෙක්ම ඔන්ලයින් හුඟක් දේවල් වලට පුරුදු වෙලා තියෙනවා. ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් හදාගෙන ඒ වලින් තමුන්ගේ බඩු භාණ්ඩ විකුණන්න. එතකොට අපි දන්නවා අපේ හොඳ ව්‍යාපාරිකයෙක් ඉන්නවා. එයා දැන් පටන් ගන්න තියෙනවා තනිකරම ලංකාවේ හුඟක් ප්‍රදේශ වලට එයා තමයි බඩු ඩිලිවර් කරන්නේ. එයාට ලිස්ට් එක දාපුවම මේගොල්ලෝ ඩිලිවර් කරනවා. එතකොට මම මේ කීල්ස් ඒ වගේ ලොකු ආයතන නෙමෙයි මම කතා කරන්නේ. මේ පොඩි කෙනෙක්. කුඩා පරිමාණ ව්‍යවසායකයෝ. ඉතින් ඒක ඇත්තම කියනවා මේ ප්‍රශ්නවලදී ඒගොල්ලෝ හුඟක් දිනුනා. අර මං කිව්ව ළමයාත් දැන් ඒක කරන්නේ. එයා ඔන්ලයින් එක දාගෙන එයා වටේටම බඩු ඩිස්ට්‍රිබියුට් කරනවා. එයා එක දවසකට 3 wheel එකක් නැත්නම් වාහනයක් හය කරලා වටේම ගිහිල්ලා ඒවට ඩිලිවර් කරලා එනවා. ඉතින් අන්තික ඒකට තියෙන ලස්සනම දේ තමයි එතනදී සල්ලි මුදල් ඒ වෙලාවේ හම්බ වෙනවා. තමුන් ඇණයුම් කරන දේට මුදල් ලැබෙනවා. ඉතින් ඒ මුදල් වල ප්‍රශ්නත් හුඟක් දුරට නවතිනවා. ඉතින් අපි දකින්නේ දැන් අපි සුළු හා මධ්‍යම කර්මාන්ත කරුවන්ගේ සංගමය කියලා කියන්නේ මම එදත් කිව්වා අපි බොහොම ඉන්ඩිපෙන්ඩන්ට් සොසයිටි එකක්. අපි කිසි කෙනෙක්ගේ යටතේ නැහැ. රජයක් යටතත් කොහෙත් නැහැ. අපි by act of parliament අපි සම්මත වෙලා තියෙනවා. දැන් මේක තමයි එකම සුළු හා මධ්‍ය කර්මාන්ත කරුවන්ගේ සංසදය පාර්ලිමේන්තු ඇක්ට් එකකින් සමත වෙච්ච. ඒකම අපි තමයි ඒපෙක්ස් බොඩි එක. ඒ කියන්නේ ඉහළම ඉන්න සුළු හා මධ්‍යම කර්මාන්ත කරුවන් වෙනුවෙන් කැප වෙන්න ඉන්න කොටස. ඒතර මේක ඇතුලේ අපිත් කතා කරන්නේ දැන් මෙතුමා කියපු විස්තර බලපුවාම ඒ ලයින් එකේම තමයි අපි මහචාර්යතුමත් එක්ක ඉන්නේ. ඒ මොකද මේවා වෙන්න ඕනේ. මේවා රටක් ඇතුළට වෙන්න ඕනේ. එකක් ඇවිල්ලා ප්‍රතිපත්ති මාලාවක් හැදීම. දෙක ඇවිල්ලා ඒ ව්‍යවසායකයන්ට උදව් වීම හැම අතින්ම. ඒකලම ආරක්ෂා කිරීම. දැන් සමහරක් අයට ටැක්ස් හොලිඩේස් දීලා තියෙනවා. දැන් අපේ සමහර ව්‍යවසායකයලා අපෙන් අහනවා සර් ඇයි අපිට ටැක්ස් හොලිඩේ එකක් දෙන්නේ? අපිත් මේ රට නිෂ්පාදනයක් කරනවානේ. අපි පිටරට යවනවානේ. හරිද? නෝ ඒවා ඔක්කොම අපිට ගිහලා රජයට දාන්න බෑ. අපි ඉතින් මේ වෙලාවට ඒගොල්ලන්ට අපි කියනවා පුළුවන් ඉන්න අපිට chance එකක් හම්බෙච්ච ගමන් අපි ඒ වගේ ඕගොල්ලෝ වෙනුවෙන් කතා කරනවා. එතනින් එහාට අපිට යන්න බෑනේ. නේද? ඒ වාතාවරණයේ මැද්දේ තමයි අපි ඉන්නේ. නමුත් මේ මොනවා කිව්වත් සුළු හා මධ්‍යම පරිමාණයේ ඉන්න ව්‍යවසායකයා උපරිමයටම බැට කාලා තියෙනවා. බැට කණේකෙත් සීමාවකුත් නැති වෙලා තියෙනවා. ඉතින් මේක ඉස්සරහට යන්න නම් අර මෙතුමා කිව්ව ප්‍රතිපත්ති මාලාව ගැන අපිත් හරි ඉන්ට්‍රෙස්ටඩ්. ඒ කියන්නේ ඒගොල්ලන් කොයි විදිහට අපි ආරක්ෂා කරන්නේ ඒ මට්ටම අපි දැනටත් කතා කරගෙන යනවා සාකච්ඡා කරගෙන යනවා. ඉතින් ඔතුමා දුන්න හුඟක් වටිනා මේ පොයින්ට්ස් ටිකක් අපිට. ඉතින් ඒ සාරාංශය අපිට හරි වටිනවා. ඉතින් මේ தત્ත්වය ගැන මම ඔබතුමගේ ප්‍රශ්නෙට ආවොත් ආනයනය කිරීම නැවැත්වීමෙන් මොන මට්ටමකටද අපි මුණ පාලා තියෙන්නේ කියලා කියන්නේ 100% අපි ප්‍රශ්නට මුණ පාලා තියෙනවා. මොකද අපේ ඉන්න ව්‍යවසායකයන්ගෙන් 80%ක් පිටරටින් ගෙන බඩුවල ගැන බලාපොරොත්තු වෙන තමයි ඒගොල්ලන්ගේ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ. අර මම කිව්වා වගේ මේ කොෆි ටේබල් එකේ උදාහරණය. ඉතින් ඒ தત્ත්වය කොහොමදක් තියෙනවා.
හොඳයි අපි සූදානම් වෙන්නේ කාලාත්‍රේ කතා බහ තුලින් විරාමයක් ලබා ගන්න. මේ අපි ලබා ගන්න දෙවන විරාමය. අපි සූදානම් විරාමයෙන් අනතුරුව මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයා යන්න. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද මාතෘකාව හෙට රට සහ අපි. මහාචාර්යතුමා මේ ආනයන සීමා කිරීම රජයේ ආදායමට ප්‍රබල බලපෑමක් ඇති කරලා කියලා බොහෝ දෙනෙක් කියනවා. ඇත්තද මේ කාරණය? ඇත්ත වශයෙන්ම මේ රටේ රජයේ ආදායම ලබාගත් විදිහ අනුව ආනයනයේ සීමා කිරීම රජයට බලපානවා. රජයේ ආදායමට බලපානවා. ඒක ඇත්ත. හැබැයි අපි බලන්න ඕන රජයක් ආදායම ලබන්නේ කොහොමද කියලා. දියුණු රටවල් ආදායම ලබන්නේ ඒ කියන්නේ ආදායම ඒ කියන්නේ ඩිරෙක්ට් ටැක්ස් කියලා තියෙනවා ඉන්ඩිරෙක්ට් ටැක්ස් කියලා තියෙනවා. ඩිරෙක්ට් ටැක්ස් කියලා කියන්නේ ආදායම මත බොහෝ වෙලාවට පනවන මේ බදු ආදායම. භාණ්ඩ මත පනවන බදු තියෙනවා. භාණ්ඩ මත බදු පැනවුවෙන් පස්සේ ඒවා සම්පූර්ණම හැම පුජ්‍යලයකම එක හා සමාන තමයි ගෙවන්න වෙන්නේ. භාණ්ඩ මිල ඉහළ යනවා. ඒ නිසා ඒක බරපතල ලෙස මිනිසුන්ගේ ජන ජීවිතයට ඒක බලපානවා. එතකොට මෙහෙම එකක් තියෙනවා. මේක හරි වැදගත්. ලෝකේ බොහෝ රට එංගලන්තය ගත්තොත් එංගලන්තයේ රජයේ ආදායමින් ඍජුව ගන්නවා නැෂනල් ඉන්ෂුරන්ස් ටැක්ස් එක කියලා ගන්න. හැම කෙනෙක්ම ගෙවන්න. රැකියාවක් කරන හැම කෙනෙක්ම ගෙවන්න ඕන. නැෂනල් 120කට ආසන්න ප්‍රමාණයක් ඒ රටේ ආදායමෙන් නැෂනල් ඉන්ෂුරන්ස් පොලිසි එකකින් ගන්න. ඒකෙන් තමයි এডুকেෂන් සෞඛ්‍ය සම්පූර්ණ දුවන්නේ ඒකෙන්. ඊළඟට ඍජු බදු තමයි ඊළඟට ඉන්කම් ටැක්ස් තමයි ඊළඟ වැදිම්. ඊළඟට VAT. ඇත්ත වශයෙන්ම ඉම්පෝර්ට්ස් ඩියුටි වගේ දේවල් ගත්තාම දැන් ලංකාව ගත්තොත් ලංකාවේ රජයේ ආදායමෙන් බදු ආදායමෙන් වැඩිම බදු ආදායම ගන්න මොකක්ද දන්නවද? හිතන්න මොකක්ද කියලා. ඇත්ත වශයෙන්ම ගන්න excise duties. excise duties කියලා කියන්නේ සුරා බදු. සුරා බදු කියලා කියන්නේ excise duties ගත්තා සුරාවට විතරක් නෙමෙයි. ඒ කියන්නේ නිෂ්පාදනය පාරිභෝජනය දුර්වල කරන්න, ඩිස්කරේජ් කරන්න දාන බදු තමයි excise duties කියලා කියන්නේ. හැබැයි රජයේ වැඩිම බදු ආදායම මේ excise duties. එතකොට දැන් පහුගිය කාලේ මම දැක්කා පත්තරවල තියෙනවා මේ බාර් වහලා තියෙන නිසා රජයට මෙච්චර ආදායමක් අහිමි. රජය හරි බෝරින් මේ ගැන. මිනිස්සු අරක්කු බොන්න නැති එක ගැන. අරක්කු බිව්වොත් තමයි රජයට ආදායම ලැබෙන්නේ. හැබැයි බදු දාලා තියෙන්නේ මොකටද? බදු දාලා තියෙන්නේ අරක්කු බොන එක. ඒක මිනිස්සුන්ගේ ශරීර සෞඛ්‍යයටත් පරිසරයත් ආරක්ෂා කරගන්න තමයි excise duties දාලා තියෙන්නේ. ඒක නිෂ්පාදනයේ පරිභෝජන ඩිස්කරේජ් කරන්න. එතකොට රජයේ ප්‍රධාන ආදායම මාර්ගය ඒක. එතකොට ඒකට ගැලපෙන්නේ නැහැ. රජයේ ප්‍රධාන ආදායම මාර්ගය excise duty කරගත්තාම ඒ කියන්නේ රජයේ ප්‍රධාන ආදායම දැන් හිතමු දඩ කියලා. දැන් ඒවත් අපේ ප්‍රධාන ආදායම මාර්ගය. ඒවා තියෙන්නේ imports duty තියෙන්නේ මොකටද? imports duty තියෙන්නේ රජයේ ආදායම ලබන්න නෙමෙයි. imports duty වල පරමාර්ථය තමයි රටට අනවශ්‍ය භාණ්ඩ එන එක නතර කරන එකත් නිෂ්පාදකයා ආරක්ෂා කරන එක. දේශීය නිෂ්පාදක ආරක්ෂා කරන එක තමයි ඒකේ අරමුණ. excise duties කියනවා පෙට්‍රල් වලට excise duties තියෙනවා පරිසරය රැක ගන්න. වාහන වලට excise duties තියෙනවා පරිසරය රැක ගන්න. අරක්කු දුම්කල මේ සූදු වලට excise duties තියෙනවා මිනිසුන්ගේ ශරීර සෞඛ්‍ය මේ සමාජයේ රැක ගන්න. එතකොට රජයේ ප්‍රධාන ආදායම මාර්ගය ඒව කරගෙන තියෙනවා. එතකොට ඒකේ අර නියම අරමුණ ඉෂ්ට වෙනවද? නියම අරමුණ. එතකොට රජය කියනවා නම් අපිට මේ වාහන ගේන්න නැති හින්දා රජයේ ආදායම අහිමි වුණා. රජයේ වාහන ගේනකට ටැක්ස් දාලා තියෙන මොකටද? ඒක ඩිස්කරේජ් කරන්න. ඒතර වාහන එන්නේ නැත්නම් තමයි හොඳ රජයට. රජයේ ආරමුණ. දැන් මේවා එකිනෙක එකක් ගැලපෙන්නේ නැහැ. ඒතර රජයේ බදු ආදායම ලබන්න උත්සාහ කරලා තියෙන අන්න ඒ වාගේ ගැලපෙන්නේ නැති දේවල් එක්ක. තේන්නද? ඒතකොට රජයට බදු ආදායම අහිමි වෙනවා. රජයේ බදු ගන්න ඕන ආදායම් වලින් හැම පුජ්‍යලයකම බදු ගෙවන්න ඕන. තමයි උපයන ආදායමෙන්. වැඩිපුර ඔය නෑ වැඩිපුර ගෙවන්න ඕන. ඒකට රජයට කිසිදු වැඩපිළිවෙලක් නැතුව බොහෝම අඩු ගාණක් තමයි ආදායම් බදු ඍජු බදු ගෙවන්නේ. එතකොට මේ අධ්‍යාපනය සකස් කරන්න එහෙම නැත්නම් හිතන්න කොවිඩ් වසංගතයෙන් බේරෙන්න වෙනම බදුවක් දැම්මට ප්‍රශ්නයක් නැහැ පුජ්‍යලෙම ගෙවන්න.
කොවිඩ් වලට. එහෙම ඍජු බදු වලට යා යුතුමයි ලෝකේ හැම රටක්ම යනවා. මේ වක්‍ර බදු සහ මේ බදු වල ඉම්පෝර්ට්ස් බදු කියන්න නම් ආනයනයෙන් වලින් රජය අපේ අය හිතන් ඉන්නේ කස්ටම් එකෙන් තමයි රජයේ ප්‍රධාන ආදායම මාර්ග කස්ටම් එක. සුරාබදු දෙපාර්තමේන්තුව, පොලිසිය දඩ මේවා ආදායම් මාර්ග කරගෙන හරියන්නේ නැහැ. ඒවා තියෙන්නේ වෙන අරමුණකට. එතකොට රජය දැන් හරිම කනගාටු වෙනවා තැබරුන් ටික වහලා තියෙන එක ගැන. ඇයි රජයට ආදායම අහිමි වෙලා? ඒ රජයේ වැරදි ප්‍රතිපත්තියින්ද. රජයේ ආදායම ඉපයීමේ මාර්ගය ගැන රජය දන්නේ නැති හින්දා. රජය ඍජු බදු දැන් ලෝකේ දැන් ඉම්පෝර්ට් ඩියුටි ගත්තොත් බොහෝම අඩු ගාණක් තමයි එංගලන්තේ තියෙන්නේ. එක්සයිස් ඩියුටි ගත්තොත් ඒවා බොහෝම අඩු ගාණක් තමයි තියෙන්නේ. වැඩියෙන්ම තියෙන්නේ පිළිවෙලට ගත්තොත් එහෙම ඒ ඩිරෙක්ට් බදු ගන්න ඒවා. ඒ කියන්නේ ඍජු බදු ගන්න ඒවා. ආදායම් මත ගන්න ඒවා. ඒ යම්කිසි අරමුණකට ගන්න බදු. තේරෙනවද? අපේ රටේ එහෙම නැහැ. අපේ රටේ බාණ්ඩ මත බඩු දාලා තියෙනවා, ඉම්පෝර්ට්ස් වල බඩු දාලා තියෙනවා. බද්දේ අරමුණ වෙන එකක්. හැබැයි රජයේ ආදායම ලබා ගැනීම තමයි ඒකේ ප්‍රධාන අරමුණ. ඒතකොට ඒවා එකට එකක් ගැලපෙන්නේ නැහැ. එතකොට ඇත්ත වශයෙන්ම මෙහෙමයි මේ දුලාශි වෙන දැන් මෙතුමත් කිව්වා. දැන් මම ඉස්සරට ලුණු උදාහරණ ගත්තනේ. කොහොමද රටක් නිෂ්පාදක ආරක්ෂා කරන්නේ? දැන් ඉම්පෝර්ට්ස් වලදී වැදගත්ම දේ තමයි ඉම්පෝර්ට්ස් ටැක්ස් කියනවනේ. ඒ කියන්නේ ඉම්පෝර්ට් ඩියුටි මේක තියෙන රටේ නිෂ්පාදක ආරක්ෂා කරන්න සහ පාරිභෝගික ආරක්ෂා කරගන්න. රටට ගැලපෙන හොඳ භාණ්ඩ ගෙන්නන්න. නරක භාණ්ඩ ගේන එක කස්ටම් එකකින් නතර කරනවා. තියෙන ක්වොලිටි අඩු භාණ්ඩ ගේන එකට තමයි කස්ටම් එක තියෙන්නේ. ඒක හරියට වොච් ඩොග් කියලා කියන්නේ මම ඒක රටක මුර බල්ලා තමයි කස්ටම් එක. අපි කිරි එළදෙන කරගෙන තියෙන කස්ටම් එක. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. එතකොට ඒ මුර බල්ලා ඉන්නේ රටේ පාරිභෝගිකයට නරක භාණ්ඩ එන එක නතර කරන්න. නිෂ්පාදකයාව ආරක්ෂා කරන්න අවශ්‍ය ඒ අනවශ්‍ය භාණ්ඩ එන එක නතර කරන්න. ඊළඟට මිනිසුන්ගේ ශරීර සෞඛ්‍ය පරිසරය රැක ගන්න අර එක්සයිස් ඩියුටිස් දාලා වාහන ඉම්පෝර්ට් කරන එක, නරක වාහන ගේන එක ඒව නතර කරන්න තමයි ඒ කස්ටම් එක තියෙන්නේ. ඒතර මෙහෙම හිතන්න අපි ඉම්පෝර්ට් කරන්න ඕනේ රටට ගැලපෙන ගුණාත්මක භාණ්ඩ. දැන් හිතන්නකෝ අපි සරල තැනකට යනකෝ අපි හැමෝම දන්න බීලුණු වලට. දැන් බීලුණු ඉම්පෝර්ට් කරනවා. හැබැයි බීලුණු ඉම්පෝර්ට් කරනකොට අපිට තාම අඩුවට හොඳම ලුණු ගේන්න පුළුවන්. සමහරලාට අපි ඉඩ දීලා තියෙනවා මේ ව්‍යාපාරිකයින්ට කස්ටම් එකෙන් කීයක් හරි දීලා ඕන ජරාවක් මේ එක්ස්පයර් ඩේට් පැනපුවා පාව ගේන්න පුළුවන් අපි ලංකාවේ. ඒක තමයි නරක තැන. එතකොට හොඳ බීලුණු ලංකාවට ගෙනාවොත් අඩු මිදලට දෙනකොට ගොවියන්ටත් පාරිභෝගිකයටත් හිතනවා මෙහෙම. බාණ්ඩක මේ අය මේ ලුණු ගෙනල්ලා නැව් ගාස්තුත් ගෙවලා ලාභත් අරගෙන මෙහෙම ඇවිල්ලා රුපියල් 80කට දෙනවා මේ ෂෝක් එකට වේලුණු හොඳ බීලුණු කුණු වෙන්නෙත් නැහැ ගෙදර ගෙන ආපුවාම. දඹුල්ලෙන් ගේන ලුණු ටික සමහර වෙලාවට ඒවා ගෙදර තියාගන්න බෑ නරක වෙනවා. එතකොට මිනිස්සු හිතනවා නිෂ්පාදකයා හිතනවා මේ රජයේ සේවකයා හිතනවා ඇයි අපිට බැරි මේ ලුණු මෙහෙම හදන්න? මේ වගේ හොඳට වේලන්න. මේක සීසනල් මේ ක්‍රොප් එක මේ බෝගේ ලුණු කියලා කියන්නේ. එතකොට රජය මොකද කරන්න ඕන? රජය අන්න එතකොට තමයි ඇයි දඹුල්ලේ ලුණු මෙච්චර cost of production වැඩි. අන්න හොයන්න ඕන. ඒකට cost of production අඩු කරන්න මොකද්ද රජය කරන්න ඕන? cost of production වැඩි වෙලා තියෙන්නේ මොන වගේද? බීජ මිලට මේක බීජ මිල මේකට බලපාලා තියෙනවද? මේකට බැංකු පහසුකම් ණය ප්‍රශ්නේ ගොවියන්ට බලපාලා තියෙනවද? මේ ණය දෙනකොට ඇත්ත වශයෙන්ම අඩුම පොලියට ණය දෙන්න ඕනේ මේ රටේ නිෂ්පාදකයන්ට. ගොවියන්ට සේවා නිවෘත්තිය ඇති කරන අයට එහෙමත් මේ ගෙවල් හදන අයට වෘත්තිකයින්ට මේ බැංකු වලට මේ හොඳට සිකියුරිටි තියන අයට ණය දීලා මේ අඩු පොලියට ණය දීලා හරියන්නේ නැහැ. ලංකාවේ අඩු පොලියට මට මතකයි ගිය පාර බජට් එකේ තියෙනවා රජයේ සේවකයන්ට නිවාස හදන්න පොලිය අඩුයි ඊට වඩා දශමයක් ඊට වඩා එකක් වැඩි කිරි මේ සීත කරන කිරි ගොවියන්ට දෙන ඒ ණය. ඒ ණය ඊට වඩා වැඩි. හැබැයි ගෙවල් හදන ණය ඊට වඩා අඩුයි. තේරෙනවද? එහෙම හරියන්නේ නැහැ. එහෙම හරියට. ඒතකොට මම කියන්න ගියේ දැන් ලුණු නිෂ්පාදනයේදී එතකොට නිෂ්පාදකයාත් හිතනවා ඇයි අපිට බැරි මෙහෙම හදන්න? එතකොට පොලිසි මේකර්ස්ලා හිතනවා ඇයි මොකද්ද අපේ මේ cost of production වැඩි මෙහෙම? අපි මේ ආනයනය හරහා තමයි අපට අවබෝධයක් ලැබෙන්නේ මේ රටවල් මේවා ගුණාත්මක විදිහට නිෂ්පාදනය කරන්නේ කොහොමද? අපි කොහොමද cost of production අඩු කරගන්නේ? එතකොට රජයේ ප්‍රතිපත්තිය තමයි නිෂ්පාදකයාට
නිෂ්පාදකයාට සුළු හා මධ්‍යම පරිමාණ මේ නිෂ්පාදකයාට ගොවියට මොන විදිහටද භාණ්ඩයේ cost of production අඩු කරගන්න උදව් කරන්නේ. මේ නිෂ්පාදකයාගේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න උදව් කරන්නේ. නිෂ්පාදකයාගේ පරිමාව වැඩි කරන්න උදව් කරන්නේ. අන්න එව්වට අවශ්‍ය උදව් කරන්න තමයි රජයක් ආණ්ඩුවක් රජයේ ආයතන බැංකු පද්ධතිය මේ ඔක්කොම තියෙන්නේ ඒ සඳහා. ඒ සඳහා ඒ කාර්ය සිදු වෙනවද? ගොවියට නියම බීජ ටික ලැබෙනවද? බැංකු ණය ටික වෙලාවට හම්බෙනවද? අඩු පොලියට හම්බෙනවද? ඒවට අවශ්‍ය බිම් සකස් කරන්න අවශ්‍ය ට්‍රැක්ටර් එහෙම දැන් ට්‍රැක්ටර් එකක් ගොවියෙකුට ට්‍රැක්ටර් එකක් තියෙනවා නම් කොච්චර cost of production එක අඩු වෙනවද? ට්‍රැක්ටර් එකක් තියෙනවා නම් අයි ට්‍රැක්ටර් රජයේ පොලිසියක් දෙන්න බැරි මේ ට්‍රැක්ටර් වගේ දේවල් වලට අපි ටැක්ස් කරන්නේ නැහැ. ගොවියන්ට ට්‍රැක්ටර් අපි කොස්ට් එකට ගෙනත් දෙන ත්‍රිවිල් එකට වඩා අඩුවට ට්‍රැක්ටර් එකක් ගෙනත් දෙන්න පුළුවන්. ඒක ට්‍රැක්ටර් එකක් තියනවනම් මොකද වෙන්නේ? ට්‍රැක්ටර් එකක් තියනවා නම් cost of production එක හොඳටම අඩු වෙනවා. එයාගේ ප්‍රවාහන ප්‍රශ්නෙත් විසඳනවා. භූමිය සකස් කිරීමේ ප්‍රශ්නෙත් අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? cost of production එක අඩු වෙනවා. එතකොට දඹුල්ල ගොවියට පුළුවන් රුපියල් මේ 60ට මේ නිෂ්පාදනය කරලා ඒ වගේම ඒවා ස්ටෝ කරන්න. අර ඒ වගේ අර පහුගිය දවසක වී සඳහා සහතික මිලක් රජයෙන් ලබා දුන්නානේ පෙරට සාපේක්ෂව වැඩි සහතික මිලක් ලබා දෙමින්. මේ වගේ මේ ආර්ථික ප්‍රතිපත්ති මේ කොහොමද දේශීය නිෂ්පාදකයන්ට ගොවියට බලපාන්නේ? දුලාශී මම මෙතනම වාඩිලා මම හිතන්නේ දෙසරකට වඩා කියලා තියෙනවා ඔය රජය ප්‍රතිපත්තියක් ගෙනාවන්නේ නිෂ්පාදකයාට ඉහළ මිලක් ගොවියාට ඉහළ මිලක් කියලා ප්‍රතිපත්තිය. ওই ප්‍රතිපත්තියට මම සම්පූර්ණ විරුද්ධයි. මම දැනගත්තා මම ඒ දවස්වලත් කිව්වා ඔන්න පරණ ප්‍රෝග්‍රෑම් බලන්න ඕක එක විනාශයක මුලක්. ගොවියාට ඉහළ මිලක් නෙමෙයි ඕනේ. නිෂ්පාදකයාට ඉහළ මිලක් ලබා දෙන්න මේ ගැසට් ගාලා ඉම්පෝර්ට් සීමා කරලා නිෂ්පාදකයාට ඕන ගානට විකුණන්න කියලා කිව්වට ඒක හරියන්නේ නැහැ. නිෂ්පාදකයාට ඕන හොඳ ආදායමක්. ඉහළ ආදායමක්. ආදායම ලබා ගන්න ඕන cost of production අඩු කරගෙන quality එක වැඩි කරගෙන scale එක වැඩි කරගෙන. එහෙම නැතුව ඉහළ මිලකට දැන් ගොවියාට දත්ත පත්ලා තියෙන විදිය තේනවනේ. දැන් ගොවියා දැන් හාල් මිල වැඩි වුණා. හාල් මිල වැඩි වෙනකොට රජය තේරුම් ගත්තා මේක පාරිභෝගිකය පැත්තෙන් ලොකු ප්‍රෙෂර් එකක් ඕන දැන් එනවා. මොකද රජය කරේ? රජය කරදේ කෙලින්ම දැන් පෞද්ගලික අංශයේ මේ ගොවි මේ වී මිලදී ගන්නෝ රුපියල් 60ට 65ට වී මිලදී ගත්තා. එතකොට 60ට 65ට මිලදී අරගෙන 100 ගානට හාලු කුවඳ ගත්තා. මොකද උනේ? පාරිභෝගිකයන්ට මේක ප්‍රශ්නයක් වුණා. රජයම කිව්වා නෑ 50ට මේ මිලදී ගන්න කියලා. 65ට මිලදී ගන්න තු 50ට මිලදී ගන්න කියලා කිව්වා. එතකොට සම්පූර්ණම ගොවියා සූදානම් වෙලා හිටියේ රජය කිව්ව මොකද්ද? ගොවියට ඉහළ මිලක්. ගොවියා සූදානම් වෙලා හිටියේ අපට මේ අවුරුද්දේ ඉහළ මිලක් ලැබෙනවා. අපට 60ට 70ට විකුණන්න පුළුවන් කියලා තමයි ගොවියා හිතන් හිටියේ. හැබැයි රජයට තේරුණා එහෙම ගියොත් එහෙම වැඩේ පාරිභෝගිකයා පැත්තෙන් ගිහිල්ලා අපට තියෙන ඡන්දෙත් නැති වෙනවා මේකට ගියොත් කියලා මොකද කරේ? ආපහු දැම්මා 50 කියලා සීමාවක් දැම්මා මේ වී වලට. ඒකෙන් නිෂ්පාදකයා අනාථපත් වුණා. තේරෙනවද? ඉතින් මේ පාරිභෝගිකයා අනාථ වුණා ඉම්පෝර්ට් නතර කරපු හින්දා අර මේ වී මෝල් අය ඒ කට්ටිය ව්‍යාපාරිකයෝ. ඒ කට්ටිය මේවා ස්ටොක් කරනවා. මේවා අවුරුදු පුරාවටම තියා ගන්නවා. ඒවා ප්‍රොසෙස් කරනවා. තේරෙනවද? ඒ අය වැඩි මිලට විකුණන්න ගත්තා. එතකොට මේක අවුල් කරේ කවුද? මේක අවුල් කරේ රජය. වෙන කවුරුත් නෙමෙයි. එතකොට මේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා. තේරෙනවද? එහෙනම් නිෂ්පාදකයාට හොඳ මිලක් නෙමෙයි. ගොවියට නිෂ්පාදකයාට ඉහළ මිලක් නෙමෙයි. ගොවියට ඉහළ මිලක් නෙමෙයි. නිෂ්පාදකයාට ගොවියට හොඳ ආදායමක්. හොඳ ආදායම ප්‍රතිපත්තියට යන්න ඕන. පාරිභෝගිකයාට හොඳ මිලක්. හොඳ භාණ්ඩයක්. අපි එහෙම කරොත් විතරයි අපට එක්ස්පෝර්ට් වැඩි කරන්න පුළුවන් වෙන්නේ. ඔබ හිතන්න මොහොතකට නිෂ්පාදකයාට ගොවියට ඉහළ මිලක් කියලා ටැක්ස් මේ ගැසට් එකක් ගහලා ඉම්පෝර්ට් නතර කරලා නිකන් බලන් හිටියට මේ භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා ක්වොලිටි අඩු වෙලා එතකොට එකක් අපට එක්ස්පෝර්ට් කරන්න පුළුවන්ද? අපට ලංකාවේ එක්ස්පෝර්ට් කරන්න බැරි ප්‍රධාන ප්‍රශ්න තියෙනවා. ඒ මොකද්ද ප්‍රශ්නේ? එක්ස්පෝර්ට් මාකට් එකට අවශ්‍ය ක්වොලිටි අපිට භාණ්ඩ වල නැහැ. ප්‍රමිතිය. හරිද? ප්‍රමිතිය නැහැ, ක්වොලිටිය නැහැ. cost of production එක
හොඳටම ඉහළයි. ඒ වගේම අවශ්‍ය ස්කේල් එක, ඒ කියන්නේ අවශ්‍ය පරිමාව අපට ලබා දීමේ නොහැකියාවක් තියෙනවා. ඒ නිසා රජයේ ප්‍රතිපත්තිය සපෝට් උනේ මොකටද? මිල ඉහළ යන්න. තේරෙනවද? එතකොට මිල ඉහළ යන්න ප්‍රතිපත්තිය ගිය ගමන් ඒක එක්ස්පෝර්ට් වලටත් අපනයන වලටත් සම්පූර්ණ බලපානවා. එතකොට රජයේ ප්‍රතිපත්තිය වෙන්න ඕන පාරිභෝගිකයාත් ආරක්ෂා වන, අපනයනයත් වැඩි වන, නිෂ්පාදකයාත් ආරක්ෂා වන ප්‍රතිපත්තියකට රජය යන්න ඕන. දේශපාලනය චීප් දේශපාලනය කරලා රටක් ගොඩ දාන්න ආර්ථිකයක් හදන්න බෑ. රහන් මහත්මයා මේ රජයේ ආර්ථික ප්‍රතිපත්ති පවතින බදුවල බර ඒත් එක්කම මේ කාලවකවානුවේ ව්‍යාපාර අඩාල වීම මේ පිළිබඳව මොනවද ව්‍යවසායකින් කියන්නේ? ඔවුන් රජයෙන් මොනවද ඉල්ලන්නේ මේ වගේ අවස්ථාවක උන්ට නැගී සිටින්න? ඉතින් හුඟක් ව්‍යාපාරිකයෝ ඉල්ලන්නේ රජයෙන් සහන තමයි. සහන කියන්නේ අපි හිතමු දැන් බැංකු ණයක් ගත්තොත් ඇත්තම කියන්නේ මෑතකේ තිබුණා බැංකු ණය 104ටද 106ටද දෙනවායි කියලා. 106ට මුලින් තිබුණේ. හරි. එතකොට ඒකට හුඟක් දෙනෙක් අපේ කට්ටිය ඇප්ලයි කරුවා. එතකොට එතනදී අපි හුඟක් කතා කරුවා මේ ඒගොල්ලෝ ඉල්ලනවා කොලැටරල්. තමුන් ලෝන් එකක් ගන්නකොට ඒකට ඕන කරන ණයක් ගන්නකොට ඒකට බෑකප් සපෝට් එකක් වෙන්න. අන්තිමේදී මොකද උනේ? සමහර කයට ඒවා දී ගන්න බැරි තත්ත්වක හිටියේ නැහැ. අතක තව දෙයක් තමයි මම මේක දිහා බලන්නේ දුලාෂි මේ කොහොමද ඒකට කියන්නේ? අපි මෙතුමා කියපුවා වගේ මේ ව්‍යවසායකයා කෙනෙක් කෙනා ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වෙලාවට රජය මැදිහත් වෙලා දැන් ඔබතුමාගේ වගේ ඔබතුමා හුඟක් කතා කරලා ගොවියෝ ගැන. දැන් ගොවියා වෙනුවෙන් රජය මැදිහත් වෙලා ගොවියාගේ වී වැඩි මිලකට ගන්නවට වඩා ගොවියාගේ cost of production අඩු කරන්න මොකද්ද කරන්න පුළුවන් රජයෙන්? සමහරක් වෙලාවට සබ්සිඩස් රේට් එකකට දෙන්න පුළුවන් බිත්තර වී. පැල. ඒ වගේ එතන පොහොර. ඒ වගේ දුන්නොත් එතන ගොවියාගේ cost of production එක අඩු වෙනවා. එතන ඔබතුමා කිව්වාගේ ගොවියාගේ ආදායම දැන් අපි හිතමු වී බුසලක් හදන්න යන්නේ රුපියල් 100යි කියලා. එතකොට ඒ 100 අවම කරගත්තොත් එයා විකුණන වී බුසල රුපියල් 125ට. එතකොට හිතන්න 90ට අඩු කරොත් එම තව රුපියල් 10කින් මාසෙට ලැබෙනවා. ඒතර ඒක තමයි මෙතුමා කියපු ආර්ථික සිද්ධාන්තය. ඒ මනුස්සගේ ආදායම වැඩි වෙනවා. එතකොට ඔය පැත්ත විතරක්ම නෙමෙයි දුලාෂි. බලන්න දැන් ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක්. අලුත් දැන් ඉන්නවනේ හුඟක් ස්ටාර්ට්අප්ස්ලා කියලා කට්ටියක්. ඒගොල්ලන්ට මොකද වෙන්නේ? ඒ මිනිස් සමහරක් මිනිසුන්ට තනිකරම එපා වෙලා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ ඒ කරගන්න ඕනේ ડોකියුමන්ටේෂන් එක කරගන්න ස්ථාන බර ගන්නකට යන්න ඕනේ. රස්තියාදුව වැඩි. මේක අපි කතා කරුවා එක වහලක් යට. ගිය පාරත් මම මේක කතා කරා. එක වහලක් යට මේ ඔක්කොම එක්ස්පෝර්ට් හිතුවොත් කොච්චර අමාරුද බණ්ඩක් එක්ස්පෝර්ට් කරන්න? ඇත්තම කියනවා බහණ්ඩ එක්ස්පෝර්ට් කරන්න ගියාම පුදුම ප්‍රශ්නයක් තියෙන. ඒ මිනිස්සු අපිට වෙලා කියනවා. සමහරක් බහණ්ඩ දැන් අපි දන්නවා ඔය මේ කල්තබා ගන්න පුළුවන් ආහාර වර්ග. මේ රටේ දේශීය නිෂ්පාදන. ඒගොල්ලෝ අපනයනය කරන්න ගිහිල්ලා එතන සර්ටිෆිකේට්ස් ගන්න ඕනේ. ඒ සහතික ගන්න ගියාම ඒ සහතික වලදී ඒගොල්ලෝ හරියටම අසරණ වෙනවා. ඒ මොකද එතනදී වෙන්නේ මොකක්ද දන්නවද? මෙතුමා කිව්වා වගේ එක්ස්පෝර්ට්ස් ඩිස්කරේජ්මන්ට් එකක් එතන වෙන්නේ. එක්ස්පෝර්ට් කියන එක සම්පූර්ණයෙන්ම අධෛර්යමත් කිරීමක් වෙන්නේ. එතකොට මේ මිනිස්සයා දෙවෙනි සැරේ නිපැයුම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී පාලනය රජය ලොකු කොටසකට දායක වෙන්න ඕනේ. In English they have a major role to play. ඒ රෝල් එක ඒගොල්ලෝ ප්ලේ කරුවා නම් මං හිතනවා අපිට මේ ඉන්න තත්ත්වෙන් ගොඩ එන්න එකපාරට වෙන්න බෑ. නමුත් මේ තත්ත්වෙන් ගොඩ එන්න මහාචාර්යතුමා කියපු සිද්ධාන්තත් එක්ක අපි ගියොත් අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. නැත්නම් මේ රට ඇතුලේ ඉන්නවා මම දුලාෂිට පැහැදිලිව කියන්නම් අන්තිම දක්ෂ මිනිස්සු. මම දන්නවා සමහරක් ආයතන තියෙනවා ඒගොල්ලෝ කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් කරලා මේ රටේ කරලා පිටරට වලට විකුණනවා ඒක. ඒ කියන්නේ අපි ඒකට කියන්නේ අපේ භාෂාවෙන් කියන්නේ මොළ විකිණීම කියලා. අර මනුස්සයාගේ ඥාන ශක්තියෙන් කරන දේ ඒ රටවලට විකුණනවා. එච්චර දක්ෂ මිනිස්සු ඉන්නවා. බලන්න කොච්චර දේ නිපැයුම් හොයාගත්ත මිනිස්සු ඉන්නවද? ඒගොල්ලෝ අපි දෙන්න ඕනේ සහයෝගයක්. ඒගොල්ලන්ට අපි දෙන්න ඕනේ පිටිපස්සෙන් ඉඳලා ලොකු සහයෝගයක් දෙන්න ඕනේ. ඒ සහයෝගය දෙන්න
රජය ප්‍රතිපත්ති මාලාව හරියට හදාගන්න ඕනේ. ව්‍යවසායකයා කියන කෙනා ඉස්සල්ලාම ඒගොල්ලන්ගේ ඔළුවට යන්න ඕනේ ව්‍යවසායකයා කියන කෙනා. සුළු හා මධ්‍යම පරිමාණයේ ඉන්න ව්‍යවසායකයා කියන කෙනා තමයි මේ රටේ අපි කියනවා කිව්වට මදි මේ රටේ බෑක්බෝන් එක විය යුත්තේ. කුඳුනාරටිය විය යුත්තේ. හෘදවස්තිය විය යුත්තේ. ඒ ප්‍රතිපත්තියේ ඒගොල්ලන්ගේ ඔළුවට ගියා නම් ඒක නොදන්නවා නෙමෙයි. ඒක ගියා නම් ඒගොල්ලන්ට දෙන්න ඕන කරන දේවල් මොනවද කියන එක අපි හා සම්බන්ධ වුණොත් අපිට පුළුවන් දැන් ඔබතුමිලා කරන්නේ ලොකු සේවයක්. අපිව මෙතනට ගෙල්ලා අපිට කියලා කතා කරවපුවම අපි ඔයගොල්ලන්ට කියනවා මේවයි කරන්න ඕනේ කියලා. නමුත් මෙතනින් එහාට ඔබට මොකද්ද තියෙන්නේ? මහාචාර්යතුමා මොකද ඔබතුමාගේ පිළිතුර? මෙතනින් ඔබට මොකුත් නැහැ. යයි මහාචාර්ය ආනන්ද මහත්මයායි මහාචාර්ය රෝහන් ඩිසිල්වා වෙලා යමක් කියලා ගියා එච්චරයි. තේරුණාද? ඉතින් මෙතන විය යුත්තේ රටක් හැටියට අපි ඉස්සරහට යන්න ඕන නම් හැම කෙනෙක්ම එක්කහුව වෙලා මේ ප්‍රශ්නෙට කර දෙන්න ඕන. විශේෂයෙන් පාලනය අපි දිහා ව්‍යවසායකයා දිහා ගොවියාගේ ඉඳලා ව්‍යවසායකයා කියන ඒ හැම කෙනෙක්ම ව්‍යවසායකෙක්. එයා දිහා බලන්න ඕනේ උදව් කරන මානසික මට්ටමේ. with that mindset. ඒ mindset එක තියෙන්න ඕනේ. එයාගේ ටැක්ස් එක ගණ්ඩායි මෙතුමා කිව්වා එයාගේ ටැක්ස් එක අරගෙන ඒකෙන් රජයේ ආදායම් තර කරගන්න ඒක නෙමෙයි වැඩේ. මොකද මේ ව්‍යවසායකයා හදපු හැටිය ඒගොල්ලෝ නොදැනුවත්වම මේගොල්ලන්ට මේකේ ආදායම වැඩිවීම රජයේ ආදායම වැඩිවීම නැත්නම් රට ඇතුලේ ආදායම වැඩිවීම උපරිමෙනුත් එහාට යනවා. නවත්තන්න බැරි වෙන්න. මොකද ව්‍යවසායකයා හරි ආසයි. මොකද ඒගොල්ලෝ හරි උද්‍යෝගිකමකින් ඉන්නේ. ඒගොල්ලන්ට ඕනේ යමක් කරන්න. දැන් එක ව්‍යවසායකයෙක්ගේ මාසික මේ ආදායම කියන්නේ ප්‍රොඩක්ෂන් එකත් එක්ක හම්බෙච්ච ආදායම ලක්ෂ 10 නම් එයා කැමති නැද්ද ඒක ලක්ෂ 11 කරගන්න. අර මෙතුමා කිව්වා වගේ ටාගට් එක හදන්න මිනිහ ඊළඟ මාසේ ලක්ෂ 11කට යනවා. ඊළඟ මාසේ ලක්ෂ 12කට යනවා. ඒගොල්ලෝ කැමති. ඒ යනකොට මොකද වෙන්නේ? ඒගොල්ලන් කෑෂ් ෆ්ලෝ එක මුදල් පරිවාහය ඉහළ යනවා. එතකොට මොකද වෙන්නේ? ගොවියාට ආදායම් මාර්ගය වැඩි ආදායමක් ලබා ගැනීම නැත්නම් නිෂ්පාදකයාට වැඩි ආදායම් මාර්ගයක් ලබා ගැනීම උපරිම වෙනවා. එතකොට රජය කියන කෙනාට මේක ගැන කිසිම වගකීමක් දරන්න ඕන වෙන්නේ නැහැ. දැන් අද වෙනකොට ඔබතුමා මගෙත් එක්ක එකඟ වෙයි රජයට ලොකු ප්‍රශ්නයක් මේ සුළු හා මධ්‍යම කර්මාන්ත කරුවා. ඇයි? කීප දෙනෙක් වහගෙන යනවා. එතකොට ඒගොල්ලන්ගේ යටතේ වැඩ කරන සේවකයන් අතරමං වෙනවා. ඉතින් මේවා ඔක්කොම රජයට එන ප්‍රශ්න. රජයට එන ප්‍රශ්න විසඳන්න රජය හදන්න ඕනේ ප්‍රතිපත්ති මාලාවක් අපි කැමැති සම්බන්ධ වෙන්න. මම හිතන්නේ මෙතුමත් ඒකට සම්බන්ධ වෙන්න කැමැති. අපි කැමැති සම්බන්ධ වෙලා ඒවා ඒගොල්ලන්ට උදව් කරන්න. මොකද අපි මහ ලොකු විශාරදයෝ නෙමෙයි. නමුත් රටේ ව්‍යාපාර ඇතුලේ විශේෂයෙන් ව්‍යවසායකයන්ගේ තියෙන ප්‍රශ්න රජයට වඩා අපිට ඒ හඬ දැනෙනවා. ඒ දැනෙන හඬ අපිට පුළුවන් ඒගොල්ලොත් එක්ක බෙදා ගන්න. මොකද මේකට කරන්නේ? අපි කියන්නේ රජය ඇවිල්ලා සම්පූර්ණයෙන් මේකට උදව් වෙන්න ඕනේ කියලා. මධ්‍යස්ථ වෙමු අපි. මධ්‍යස්ථ වුණොත් අපිට පුළුවන් ඒ සහයෝගය ලබා ගන්න. හොඳයි අපි සූදානම් කාලාත්‍රේ කතා බහ තුලින් විරාමයක් ලබා ගන්න. මේ අපි ලබා ගන්න අවසන් විරාමය. විරාමයෙන් අනතුරු අපි නැවතත් කතා කරනවා හෙට රට සහ අපි පිළිබඳව. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද අපි කතා කරේ අපි ගැන, අපේ රට ගැන සහ අනාගතය පිළිබඳව. අද මාතෘකාව හෙට රට සහ අපි. මහාචාර්යතුමා ඉස්සරම අපි මේ අපේ දෙමව්පියන්ගෙන් එහෙම ටිකක් කරදර කරලා මුදල් ඉල්ලුවොත් නැත්නම් සල්ලි ඉල්ලුවොත් දෙමව්පියෝ කියන්නේ සල්ලි දෙන්න විදිහක් නැහැ අච්චු ගහන්න තමයි වෙන්නේ කියලා. පහුගිය කාලේ මේ අපි හැමෝම කතා වුණු කාරණාවක් තමයි කෙටි කාලයක් තුල අපේ රටේ වැඩි වශයෙන් මුදල් අච්චු ගැහුවයි කියන කාරණය. මේක කොහොමද රටක ආර්ථිකයට බලපාන්නේ? ඒකත් හොඳ ප්‍රශ්නයක් දුලාශී. රජය පසුගිය කාලේ රජයට ආදායම නැති වුනහම බදු ආදායම ආවෙත් නැහැ. අර කිරියල් දෙනකින් කිරිය ආවෙත් නැහැ. ඉතින් ඒ කස්ටම් එකෙන් සල්ලි එකතුනෙත් නැහැ. මේ ඒ නිසා රජයට සිදු වුණා බැංකු පද්ධතිය දිහා බලන්න. මහා බැංකුව හරහා මුදල් අච්චු ගහලා මුදල් අච්චු ගහම මෙහෙම දෙයක් සිදු වෙන්නේ. මුදල් අච්චු ගහනවා කියලා කියන්නේ සරලව ගත්තොත් දැන් ලංකාවේ ආර්ථිකයේ නිෂ්පාදනය අඩු වුණාට යම්කිසි නිශ්චිත මුදල් ප්‍රමාණයක් තියෙනවා. බැංකුවල ජනතාව අතේ නෝට් සහ කාසි.
මේකට තව නෝට්ස් සහ කාසි මුද්‍රණය කරලා දාපුවාම ඒක මම මුද්‍රණය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ඇත්තටම මහ බැංකුවේ ණයක් ගන්න මේක. මුදල් අච්චු ගහනවා කියලා කියන්නේ රජයේ මහ බැංකුවේ ණය ගන්න එක. ඒවා නැවත ඒවා ගෙවන්න ඕනේ. එහෙම එකක් තියෙනවා. එතකොට ඒ මුදල් print කරලා දුන්නාන් පස්සේ ඒ මුදල් print කර මහ බැංකුව හරහා රජයට ණය දුන්නාම මුදල් print කරලා රජයේ මුදල් වියදම් කරනවා. වැටු ගෙවනවා. වෙනත් කොන්ත්‍රාත් කරුවන්ට ඒවා ගෙවනවා. රජයේ බිල් ගෙවනවා. ඔක්කොම ටික ගෙවනවා. ගෙවුවාම ඒවා වෙළඳ පොළට මේ මිනිස්සු අතට එනවා. මිනිස්සු අතට ආපුවාම මේ මිනිස්සු ඒකෙන් 100ට සාමාන්‍ය ගණන් හැදීම 80ක් විතර බැංකුවල දානවා. ඒ මුදල් යන්නේ රජයේ සේවකයින්ට පඩි ගෙවන්න, ව්‍යාපාරිකයින්ට කොන්ත්‍රාත් කරවන්නට කියන්නේ. තියෙන අයට යන්නේ. ඒ අය 80ක් විතර බැංකුවේ දාපුවම බැංකුවට හැකියාව තියෙනවා. ඒ නිෂ්පාදනය කරපු මුද්‍රණය කරපු ඒ බැංකුවට ආපු සේවිංස් කරපු ප්‍රමාණයෙන් ඒ වගේ 10 ගුණයක් විතර මුදල් මැවීමේ හැකියාව කියන්නේ ඒක තව අයට ණය දෙන්න. බැංකුවට මුදල් ආපුහම බැංකුවේ මුදල් ඉතුරු කරාම ඒ මුදල් වගේ තව 10 ගුණයක් බැංකුවට පුළුවන් ණය ලබා දෙන්න මේ ජනතාවට. එතකොට ඔය අනුව පසුගිය මාස අපි කියමු අවුරුදු 1මාරකට කාලය තුල රජය මුදල් සැපයුම 35%කට 40%කට ආසන්න ප්‍රමාණයක් වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 3000කට ආසන්න ප්‍රමාණයක් මේ නොකොට අලුතෙන් මුදල් එවලා තියෙනවා. ඒතකොට අලුතෙන් මුදල් වෙළඳපොළට ආවයන් පස්සේ ඒවා මිනිස්සු අතටපත් වෙනවා. බොහෝ වෙලාවට මුදල් අතට යන්නේ දුප්පත් අය අතට යන්නේ නැහැ. මොකද ඒක එන්නේ යමක්කම තියෙන අතට ආයතන බැංකුව හරහා මුදල් එන්නේ. රජයේ හරහා මුදල් එන්නේ බැංකුව හරහා මුදල් එන්නේ යම්කිසි අතේ යමක් ඒ කියන්නේ යමක්ම පුළුවන් එක්ක ව්‍යාපාරිකයන් අතට එක්ක රජයේ වෘත්තිකයන් අතට ඒ මුදල් එනවා. ආවෙන් පස්සේ ඒ අය මේ මුදල් වලින් භාණ්ඩ සහ සේවා මිලදී ගන්න යනවා. මිලදී ගන්න යනකොට රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අඩු වෙලා තියෙන්නේ. ඒක අපි දන්නවා කොවිඩ් නිසා විවිධ හේතු නිසා අඩු වෙලා තියෙන්නේ. ඉම්පෝට් කරන ප්‍රමාණයත් සීමා කරලා තියෙනවා. ඉන් පස්සේ විශාල වශයෙන් ඒ භාණ්ඩ වල මිලට මේක ඊටාම නරක විදිහට බලපානවා. මේක භාණ්ඩ වලට බලපාන ප්‍රමාණය ඒක ටිකක් දීර්ඝ කාලයක්. තව ඉදිරියට තව මේක නරක විදිහට බලපානවා. ඉස්සෙල්ලාම බලපාන්නේ වත්කම් වෙළඳපොළට ඇසස් කියන එකට. එතකොට තමයි අර ඩොලර් මිල වැඩි වෙන්නේ, ඊළඟට මේ වාහන මිල වැඩි වෙන්නේ, ඉඩම් වල මිල වැඩි වෙන්නේ. දැන් මේ දවස්වල මිනිස්සු මොකද කරන්නේ? පුළුවන් තරම් දේවල් එකතු කරගන්න කියලා කියනවා. පරණ යකඩ හරි මිනිස්සු එකතු කරගන්න බලනවා. පරණ යකඩ හරි එකතු කරගත්තත් ඒක ඉදිරියේදී වැඩි ගන්න උගවන්න පුළුවන් කියලා මිනිස්සු හිතන් ඉන්නවා. තේරෙනවද? ඒක මිනිස්සුන්ට හිතෙනවා. පේනවා ඒක. ඒ නිසා වාහන විශාල ගණන් දීලා වාහන ගන්නවා, විවිධ වත්කම් රෙදි ගන්නවා. ඊන් පස්සේ මේක තාම නරක විදිහට භාණ්ඩ හා සේවා වලටත් බලපානවා. ඒ නිසා මුදල් අච්චු ගැහිම ප්‍රමාණය මුදල් අච්චු ගහනකොට සැලකිලිමත් විය යුතු කරුණු තියෙනවා. ඒ තමයි කොච්චර දුරට විදේශ වත්කම් තියනවද කියන එක. දැන් විදේශ වත්කම් නැති තැනක මුදල් අච්චු ගැහුවොත් බරපතල ලෙස ඒක බලපානවා මේ වෙළඳ පොලේ මුදලේ අගේ අඩු වෙන්න, උද්දමනය වැඩි වෙන්න, භාණ්ඩ මිල වැඩි වෙන්න. හේතුව විදේශ වත්කම් නැති වෙනකොට මොකද වෙන්නේ? අපේ රට විශාල වශයෙන් භාණ්ඩ වල ඉම්පෝට් ආනයනය කරන භාණ්ඩ වල තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට විදේශ විනිමය නැති වුණාම මොකද කරන්නේ? ආනයනය කරන්න බෑ. හැබැයි භාණ්ඩ වලට ඩිමාන්ඩ් එකක් එනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට භාණ්ඩ මිල තවත් වැඩි වෙනවා. ඒ නිසා මුදල් print කිරීම, මුදල් සැපයීම වැඩි කිරීම ඊටාම නරක විදිහට බලපානවා විශේෂයෙන් විදේශ විනිමය නැති තත්වයක් යටතේ. එතකොට මුදල් print කරන යම් අවශ්‍ය රටකට ඒ සමහර වෙලාවලදී ඒ රටේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක වැඩි කරන්න ඒ මුදල් සැපයීම වැඩි කරනවා. මුදල් සැපයීම වැඩි කරනවා, පොලි අනුපාතය අඩු කරනවා, විවිධ දේවල් රජයේ ඒවා ආර්ථික උපාය මාර්ග. හැබැයි ඒ උපාය මාර්ග ගන්නකොට තව පැත්තක දැන් අපිට නරක විදිහට බලපාලා තියෙනවා විදේශ විනිමය නැතිකම. එතකොට විදේශ විනිමය එකතු කරගන්න මුදල් මේ පැත්තෙන් print කරනකොට එහෙනම් මුදල් සැපයීම වැඩි කරනකොට ඒ කියන්නේ දේශීය මුදල් සැපයීම වැඩි කරනකොට විදේශ මුදල් මේ වැඩි කරගන්නත් රජයට වැඩි පිළිවෙලක් තියෙන්න ඕනේ. මේකට සාපේක්ෂව දේශීය මුදල් ප්‍රමාණය සැපයීම වැඩි වෙනකොට
විදේශ මුදල් සැපයීමත් වැඩි වෙන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. විදේශ මුදල් අච්චු ගන්න බෑනේ අපිට. විදේශ මුදල් අච්චු ගන්න බෑ. ඒතර විදේශ මුදල් ගෙන්න ගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. වේදම් කරන ප්‍රමාණය අඩු කර ගන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. හැබැයි භාණ්ඩ මේ ආනයනයේ සීමා කිරීම ඉතාම නරක විදිහට බලපානවා. මොකද අපේ නිෂ්පාදනයත් පාරිභෝජනයත් ඒක උඩ යැපෙන නිසා. ඒතකොට රජයට හැකියාවක් තියෙන්න ඕනේ. දේශීය මුදල් සැපයීම වැඩි කරනකොට විදේශීය මුදල් සැපයීමත් වැඩි කරගන්නේ කොහොමද? අන්න. රජය ඒකට විසඳුමක් කරාද? මට නම් කිසිසේත්ම පේන්නේ රජය දේශීය මුදල් සැපයීම වැඩිවීමට සාපේක්ෂව විදේශ මුදල් සැපයීම වැඩි කරගන්න උත්සාහයක් කරේ නෑ රජය. රජයේ අමහාට අරන් තියෙන ප්‍රතිපත්ති අනුව විදේශ මුදල් සැපයීම තවත් අඩු වෙනවා. දැන් උදාහරණයක් හැටියට දැන් රජය විනිමය අනුපාතය පාලනය කරලා තියෙනවා. ඩොලර් එකක් ලංකාවට ගේන කෙනෙකුට හම්බෙන්නේ රුපියල් 198යි. හැබැයි එළියේ මේක 230ට 35ට යනවා. එතකොට මොකද වෙන්නේ මිනිස්සු? එතකොට බැංකු පද්ධතියට මේ විදේශ විනිමය රටේ accountස් වලට එන්නේ නැතුව මේක එළියට එළියෙන් දැන් පිට රටේ ඉඳලා එවන සල්ලි ඒ කට්ටිය එළියෙන් මාරු කරගන්නවා. එළියෙන් මාරු කරගත්තම ඒ කට්ටිය ඒවා ආපහු ඒ පිට රට වලට යවලා ඒක අපේ accountස් වලින් ඒක ඒවලට එන්නේ නැහැ. එතකොට වෙන්නේ තවත් විදේශ විනිමය අපේ රටට අහිමි වෙනවා. රජය මොකද කරන්න ඕනේ? රජය ඇත්ත වශයෙන් මේ වෙලාවේ කරන්න ඕනේ දැඩි ලෙස උපක්‍රමශීලී වෙන්න ඕනේ. දේශීය මුදල් සැපයීම වැඩි කිරීමට සාපේක්ෂව යම් ප්‍රමාණයකින් හෝ විදේශ මුදල් සැපයීම වැඩි කර ගන්න. ඒකට මම නම් කියන්නේ හොඳම දේ තමයි විදේශ විනිමය අනුපාතය ඩොලරයට ගෙවන ප්‍රමාණය ඒක පාවෙන්න ඇරලා ඒක වැඩි වෙන්න ඇරියොත් රටේ භාණ්ඩ මිලට බලපානවා. අපි ගොඩාක් ඉම්පෝට් කරනවා ඉන්ධනද සියලු දේවල්. එතකොට භාණ්ඩ මිලට ඒක බලපානවා. හොඳම දේ තමයි රජයට කරන්න තිබ්බේ. මම අදටත් මම යෝජනා කරන්නේ ඇත්ත වශයෙන්ම විදේශ විනිමය ගේන අය ඉන්න ඕනේ. දැන් හිතන්නකෝ පිටරට රැකියා කරලා මුදල් ගේන අයට විදේශ විනිමය අනුපාතය ගැනුම් මිල 198යි විකුණුම් මිල 203යි තියාගෙන විදේශ විනිමය ගේන හැම පුජ්‍යලයකටම පිටරට ඉඳලා එන හැම පුජ්‍යලයකටම රුපියල් 20ක් රජය වෙනම දුන්නොත් අර මුදල් සැපයීම රජය කරන මුදල් ප්‍රින්ට් කරන්නේ ඒ මුදල් වලින් රුපියල් 20ක් වැඩිපුර දෙනවා හැම ඩොලරයක්ම ගේන කෙනෙකුට. හැබැයි ඩොලර් වල බැංකු අනුපාතය 198යි ඩොලර් විකුණන්නේ 203යි. 203යි ඩොලර් එකක් ගේන කෙනාට බැංකුවෙන් ගෙවන මේ 98ට අමතරව තව 20ක් රජය විසින් එයාගේ account එකට දානවා. ඒ දේශීය මුදල් වැඩි වෙන එයාට. එතකොට ඩොලර් බිලියන දැන් විදේශ ප්‍රේෂණ වල කියන්නේ පිටරට රැකියා කරන අයගෙන් ඩොලර් බිලියන 7ක් ලැබෙන එක රජය බලන්න ඕනේ මේක 8ක් කරගන්නේ කොහොමද කියලා. 9ක් කරගන්නේ කොහොමද කියලා. හැබැයි රජය රුපියල් 20ක් ගෙවුවොත් එහෙම එක ඩොලරයකට තේන්නද? මේක වැඩි කරගන්න. එතකොට අර කළු කඩේට යන්නේ නැහැ. එළියේ 230ට විකුණන්න යන්නේ නැහැ. එයා ඇවිල්ලා බැංකුවට දීලා බැංකුවෙන් 198ක් අරගෙන ආණ්ඩුවෙන් account එකට තව රුපියල් 20ක් එනවා. තේන්නද? එතකොට ඩොලර් ප්‍රමාණය ලංකාවට එන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම ඒවා පිටරට ඉඳලා ඩොලර් ගේන අයට රජය විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. ඒ අයට තමයි කියන්නේ අපි ඩොලර් ගේන අයට අපි මේ සහන දෙනවා. අපි ෆාස්ට් ට්‍රැක් බැංකු ගණදුණු අපි ලබා දෙනවා. බැංකුවල පොලිමේ ඉන්න දෙන්නේ නැහැ. තේනද? විදේශ විනිමය ගා ඉස්සර යුද්ධ කාලේ අර හමුදාවේ අය බැංකුවල පොලිම හිටියේ නැහනේ. ඒ වාගේ මේ වෙලාවේ විදේශ විනිමය ලංකාවට ගේනවා නම් ඒ අය බැංකුවේ පොලිමේ ඉන්න ඕනේ නැහැ. ඒ අය දරුවන්ගේ පාසල් වලට අපි ප්‍රමුඛතාවයේ ලබා දෙන විදේශ විනිමය ගේන අයට හැම ඩොලරයකටම අපි රුපියල් 20ක් වෙනම යාගේ account එකට දානවා. එතකොට ඩොලර් බිලියන 10ක් ආවොත් රුපියල් 20ක් දැම්මොත් කීයද? රජයට ආපහු ගෙවන්න වෙන්නේ රුපියල් බිලියන 200යි. හරිද? බිලියන 10ක් ඩොලර් ආවොත් එහෙම රුපියල් 20ක් ගෙවුවොත් රජයට රජය කොච්චර මුදල් මවලා තියෙනවද? බිලියන 3000කට කිට්ටු ගාණක් මවලා තියෙනවා. ඒකෙන් රුපියල් බිලියන 200ක් අර ඩොලර් බිලියන 100 ගෙවන අයට දුන්නොත් එහෙම, ඒතකොට ඩොලර් බිලියන 10 ගෙවන අයට ගෙවුවොත් එහෙම
නිකම්ම ඩොලර් එනවා. රජයට වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. දේශීය මුදල් සැපයීම වැඩි කරනකොට ඒකට සාපේක්ෂව විදේශ මුදල් සැපයීම වැඩි කරගන්න. රජයේ කරලා තියෙන ප්‍රතිපත්ති වලින් තියෙන ටිකත් රජයට නැති වෙනවා. ඇයි එළිය 230යි රජයේ 198යි. ඒතකොට එනවද මේ මුදල් විදේශ විනිමය එනවද? නෑ. තියෙන එකක් නැති වෙනවා. රජය උපක්‍රමශීලී වෙන්න ඕනේ. රජයක් වැඩ කරන්න ඕනේ ව්‍යාපාරික ආයතනයක් වැඩ කරන විදිහට උපක්‍රමශීලී ලෙස. ඒ කියන්නේ උපක්‍රම කියන්නේ රවටන එක නෙමෙයි. අපි ආකර්ෂණයක් දෙන්න ඕනේ විදේශ විනිමය වැඩි කරගන්න. එතකොට දේශීය මුදල් සැපයීම වැඩි වෙලා මේ විදේශ මුදල් සැපයීම අඩු වෙනකොට බරපතල ආර්ථික ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිදු වෙනවා. මහාචාර්යතුමා අපිට මේ වැඩසටහන හමාර කරන්න තව බොහොම පුංචි වෙලාවක් විතරයි තියෙන්නේ. මේ පවතින වාතාවරණය දැම්ම වෙනස් වෙයි කියලා අපිට බලාපොරොත්තු තියාගන්න බෑ. ලෝකෙ කිසිම තැනක මේ COVID-19 වෙනුවෙන් තාම ප්‍රතිකර්මයක් හොයාගන්න නැති නිසා. ඒ නිසා ඉදිරියේදීත් අපේ රටේ නිරන්තරයෙන් අපිට සංචලන සීමාවලට යටත් වෙන්න සිද්ධ වෙයි. මුහුණු ආවරණය සහ ආරක්ෂණ විධිවිධානත් එක්ක ජීවත් වෙන්න වෙයි. හැබැයි මේ සියල්ලමත් එක්ක ආර්ථිකය රැකගෙන අපේ රට ඉස්සරහට අරගෙන යන්න ඕනේ. අපිට කේවල පුරවැසි වගකීම් තියෙනවා. මේ අවස්ථාවේදී අපි පුරවැසියන් විදිහට ව්‍යවසායකින් විදිහට අපේ සමාජ වගකීම අපේ සමාජ වගකීම මොකක්ද අපි මතක් කරමු අවසන් වශයෙන්. ඊටම වැදගත් අවසන් කරන්න කලින් ඔබ මේ නිවැරදි තැනකට ගෙනාවා. ලෝකේ කොවිඩ් වසංගතයේ බොහෝ රටවල් දැන් ජය අරගෙන තියෙනවා. ලෝක බැංකුව IMF එක කියලා තියෙනවා 2021 දියුණු රටවල් ආර්ථික වර්ධනය දළදේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.6ක් 88ක් දක්වා වැඩි කර ගන්නවා. මේක මධ්‍යම ආදායම් ලබන රටවල් ඊට වඩා අඩු ප්‍රමාණයකින් මේක වැඩි කර ගන්නවා. හැබැයි දුප්පත් රටවල් වලට තමන්ගේ ආර්ථිකය සකස් කරගන්න සැලකිය යුතු කාලයක් යාවි කියලා ලෝක බැංකුව මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වෙනකොට ප්‍රෙඩික්ට් කරලා අනාවැකි කියලා තියෙනවා. එතකොට අපි ඉන්නේ අර අනාවැකියේ. ඒ කියන්නේ දියුණු වෙමින් පවතින අඩු ආදායම් ලබන රටවලට මේකෙන් ගොඩ එන්න අමාරු කියන එක තමයි ලෝකයේ අනාවැකි තියෙන්නේ. එතකොට අපට සිදු වෙනවා මේකට මුණ දෙන්න. අපි කොහොමද මේකෙන් ගොඩ එන්නේ? මේකට තමයි අර කැප කරනවා කියලා නිකන් වචන කියලා වැඩක් නැහැ. හැම පුජ්‍යලයකම සූදානම් වෙන්න ඕන නාස්තිය අවම කරගන්න. තමන්ගේ කාලය උපරිමයෙන්ම කැප කරන්න. කලින් පැය 8 නම් පැය 12ක් වැඩ කරන්න. තමන්ගේ ශ්‍රමය වැය කරන්න. තමන්ගේ බුද්ධිය වැය කරන්න. හැම රජයේ සේවකයෙකුටම විශේෂයෙන් පරිපාලකයෝ හැම වෘත්තිකයෙක්ම හැම නිෂ්පාදකයෙක්ම හැම විශේෂයෙන් සේවා සපයන ආයතන බැංකු පද්ධති තමන්ගේ ලාභ උපයීම පැත්තට ගිය දැන් හිතන්න මොරටෝරියම් එකක් දුන්නා මේ නිෂ්පාදකයින්ට බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. තවත් මේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට දීලා තියෙන මොරටෝරියම් එක ගෙවන්න ගන්නකොට ඒක මොකද ඒක බැංකුවට තමයි වාසිය ගියේ. අවුරුද්දක් මොරටෝරියම් එක දෙනකොට හරියට බැංකුවට තිබ්බ සියලුම ණය අවුරුද්දකින් වැඩි වුණා සමාන වෙනවා. ඒතර බැංකුව පැත්තට වාසිය ආවා. ඒක නිෂ්පාදකයා පැත්තට අවාසිය ආවා. එතකොට තවත් මේ මොරටෝරියම් එක නිදාස් කරාන් පස්සේ නිෂ්පාදකයා තවත් අමාරුයි වැටෙනවා. ඒ නිසා හැබැයි අපි සියලු දෙනාට බරපතල වගකීමක් තියෙනවා. පුළුවන් තරම් නාස්තිය අවම කරන්න. ඉම්පෝට් කරන දේවල් තේ පුළුවන් තරම් අවම කරන්න. ඒ කියන්නේ පාරිභෝජනයේ පුළුවන් තරම් අවම කරන්න. තමන්ගේ කාලය වැඩියෙන් වැය කරන්න. පුළුවන් තරම් රට වෙනුවෙන් රට හිස් වචනයක් රට වෙනුවෙන් වැඩ කරන තමන් කරන හැම දෙයක්ම කාර්යක්ෂමතාව වැඩි කරන්න උත්සාහ කරන්න. ඒ වගේම කොවිඩ් වලින් වැළකෙන්න. මේක කවදා ඉවර වෙයිද දන්නේ නැහැ. හැබැයි වාසනාවකට මේ රටේ හොඳ ප්‍රතිපත්තියක තියෙනවා. ඒක අගයීමට ලක් කරන්න ඕන සියලු අයට වැක්සින් දෙනවා කියන එක. ඒ සියලු අයට වැක්සින් දීමත් එක්ක කොවිඩ් අඩු වේවි. තව ලබන අවුරුද්දේ විතර වෙනකොට කොවිඩ් අඩු වෙයි කියලා මේ ප්‍රශ්නේ අඩු වෙයි කියලා අපි හිතනවා. කියන්න බෑ මොන විදිහටද කියලා. මේ ව්‍යසන කියන ඒවා පොදුයි. මේවා එහෙකටවත් අපි බය වෙලා හරියන්නේත් නැහැ. ඉදිරියේදී මීට වඩා ව්‍යසන එන්න පුළුවන්. මේ ව්‍යසන
අපි ආශිර්වාදයක් කරගන්න ඕනේ. අපි පාඩමක් ඉගෙනගෙන මේකෙන් ගොඩ යන්න. හැම කෙනෙක්ම ධෛර්ය සම්පන්නව වැඩ කරන්න. කිසි කෙනෙක් වැටෙන්න එපා. කිසි කෙනෙක් වැටෙන්න එපා. කිසි කෙනෙක් හිතන්න එපා මේ දෙවෙලක් සමහර ඇමතිවරු කියන දෙවෙලක් කන්න කියලා. නෑ දෙවෙලක් තුන් වෙල කන්න. තුන් වෙල කන්න. සමහරු කියන ඊපස්සේ කියනනේ හතර වෙලක් කන්න තමයි අපි හතරක් කන එක වැරදි. හතර වෙලක් කන්න ඕනේ නෑ. තමන් මේ පුනාත්ති ආවම කරලා අවශ්‍ය පෝෂණය අරගෙන මහන්සිලා වැඩ කරලා මේ තමන්ගේ ආර්ථිකයත් හදාගෙන මේ රටේ ආර්ථිකයත් හදන්න හැම කෙනෙක්ම සූදානම් වෙන්න කියන එක තමයි මගේ නම් මේ ඉල්ලීම. එහෙම වුණොත් තමයි අපි මේ හෙට කියන දවසවට සාර්ථක වෙන්නේ. විශේෂයෙන් ප්‍රතිපත්ති සම්පාදකයින්ට වෘත්තිකයින්ට බරපතල රෝල් එකක් තියෙනවා. ඒ අය හරියට ප්ලේ කරොත් ඔය නිෂ්පාදකයින්ට ව්‍යවසායකයින්ට ගොවියන්ට යහපතක් සිදු වෙනවා. ඒ අය හරියට ප්ලේ කරේ නැත්නම් දේශපාලඥයෝ පරිපාලකයෝ රජයේ සේවකයෝ හරිය වෘත්තිකයෝ හරියට තමන්ගේ කාර්යය ඉෂ්ට නොකරොත් මේ රටේ ජනතාව නිෂ්පාදකයෝ ව්‍යවසායකයෝ අමාරු වැටෙනවා. ඒ අය අමාරු වැටුනොත් අපි ඔක්කොම අමාරු වැටෙනවා. ඒ හින්දා අපට විශාල කාර්යභාරයක් තියෙනවා. රෝහන් මහත්මයා ඔබතුමා මොනවද අවසන් වශයෙන් කියන්නේ? මගේ අවසාන ඉල්ලීම තමයි සුළු හා මධ්‍යම කර්මාන්තකරුවන් තමුන් පිළිගන්න තමුන් තමයි මේ රටේ කොඳුනාරටිය. තමුන් හැම කෙනෙක්ම හිතට අරගෙන මේ වෙලාව මේ ප්‍රශ්නේ අපිට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා අපි එකට මූණ දීලා අපි එකෙන් ගොඩ එන්න ඕනේ. මහාචාර්යතුමා කිව්වා වගේ මේක වෙනුවෙන් එතුමා කිව්වා මේ පෙලක්. ඒ පෙළම අපිට සහයෝගය දෙන්න ඕනේ. වෘත්තිකයෝ, රජය, රජයේ සේවකයෝ, පාලනය හැම කෙනෙක්ම මේ ව්‍යවසායකයා නැත්නම් සුළු හා මධ්‍යම කර්මාන්ත පරිශ්‍රයේ ඉන්න හැම ව්‍යවසායක දිහාම සාවද්දයව බලලා ඒගොල්ලන්ට පුළුවන් තරම් සහයෝගය දෙන්න කියන එක තමයි මගේ ඉල්ලීම. මොකද ඒ ඉල්ලීම මත තමයි අපි උනත් දිරිගැනීමක් වෙන්නේ. මොකද අපි දැන් මේ මාසෙම දිරිගන්නවට මේ මාසෙ වැටලා ඉන්නේ. ඒ දිරිගැනීම කරන්න ඔබතුමන්ලාට බාරයි. අපි ඉන්නවා ඒකට ඕන දෙයකට උදව් වෙන්න. හොඳයි. අපි සූදානම් වෙන්නේ කාලාත්‍රේ කතා බහ තුලින් සමුගෙන යන්න. අද අපි කතා කරේ හෙට රට සහ අපි පිළිබඳව. පහුගිය කාලවකවානුවේ මේ අපි රට තුළ මැවුණු විවිධ ප්‍රවෘත්තිත් එක්ක අපි ප්‍රශ්න ගැටලු රසක් පිළිබඳව කතා කරා. විශේෂයෙන්ම මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් අදහස් දැක්වුවා පවතින ප්‍රශ්න ගැටලු පිළිබඳව. බොහෝ දෙනෙක් කිව්වේ පවතින තත්ත්වයක් එක්ක මේ ගැටලුත් එක්ක මේ රටේ ඉන්නවට වඩා පිටරටකට යන්නේක බොහොම හොඳයි කියලා. ඒ වගේ ගැටලුත් ඔබට තියෙන්න ඇති අනිවාර්යෙන්ම. ඒ ගැටලු වලට පිළිතුරු අපි හොයාගත්තා අද කාලාත්‍රේ කතා බහ තුලින්. දැන් හෙට රට යන අත පිළිබඳව ගන්න තීරණ ඔබ තීන්දුව කරන ඒ ඔස්සේ ඔබ ක්‍රියාමාර්ග ගන්න කාල වේලාවයි උදා වෙලා තියෙන්නේ. අද කාලාත්‍රේ කතා බහ තුලින් අපි සූදානම් වෙන්නේ සමුගෙන යන්න කලින් අපි මතක් කරන්න ඕනේ අද වැඩසටහන සඳහා එකතු වුණ විද්වත් මණ්ඩලය පිළිබඳව. අද අපිත් එක්ක එකතු වුණා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අනුරු කුමාරතුමන්ගේ මහතා එත් සමගම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ සංගමේ සභාපති මහාචාර්ය රොහන්ද සිල්වා මහතා. දෙදෙනාටම බොහොම ස්තුතියි සුබ දවසක්. කාලාත්‍රේ කතා බහ තුලින් අපි සමුගෙන යනවා. අපි ඔබට ප්‍රාර්ථනා කරන්නේ අදට වඩා යහපත් වූ හෙට දවසක්. අයබෝවන්.